හොඳයි කවුරුත් සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමභන්තේ. සාදු සාදු සාදු. හොඳයි සියලුම දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් කියලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද ඒ ශ්‍රී සද්ධර්මය මේ ලෝකයේ පවතින්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ධර්මය දේශිත ධර්මය දේශනා කරන අය ලෝකයේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්.
මේ ලෝකයේ එම පරම දුර්ලභ කාරණා අපේ ජීවිත ඒ වගේම ඒ ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකයේ ඒ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරන ලද ධර්මය මේ මිහි පිට පවතින වෙලාවකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්්‍යාන මිත්‍ර ඇසුර තුළින් අපිට ධර්මය අහන්න සැලසිලා ඒ වගේ මේ අපි යම් ප්‍රමාණයකට තේරුම් අරන් ඊට අනුකූලෝ කටයුතු කරන්නට අපට භාග්‍ය වාසනා උදාපත්වෙලා තියෙනවා. අපි මේ ලැබවා වූ මේ පරම දුර්ලභ වාසනාව මේ ප්‍රතිලහාබය මේ අවස්ථාව අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටුවත් කියන්නට බැහැ. හේතුව තමයි අපේ ජීවිතය කියන්න හරි තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ හරියට තනාගතීන පින්බිදක් වගේ. තනාගතියන පින්බිද වහා නැති වෙලා යනවා වහා බිමට වැටෙනවා. ජීවිතයත් එහෙමයි. යම් මොහොතක මේ ජීවිතය මරණයට මත්වෙනවා. කිසි හයියාකත්වය ජීවිතය තුළ නැහැ. ඒ වගේම ජීවිතය හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහලට ගලනවා. කිසිම මොහොතක් නතරවීමක් නෑ. අපේ ජීවිතයත් එහෙමයි. මේ ජීවිතය උපන් දවසේදලා වේගේ මරණය කරා තමයි ගලාගෙන යන්නේ. කිසිම දවසක් මොහොතක් නතරවීමක් නැහැ. ජීවිතය වගේම මරණයට නියමුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට නියමුණහම ඔහු වලකත්තානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලංවෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවෙන හැම දවසක් ප්‍රාත්වයක් පාසාම පැයක් විනාඩියත් තප්පරයක් පාසාම පියනම් නගන්නේ මරණයටයි. එවගේම ජීවිතය හරියට දිය ඇදිරක් වගේ. දිය ඇදීර වහාම මැකෙනවා. මැකෙන ඉර කවදාකොත් අය දකිින්ට ලැබෙන්නේ. ජීවිතයත් එහෙමයි. යන් දවසක මරණයෙන් මේ ජීවිතය මැකෙනවා. මරණය මැකෙන ජීවිතයය කවදාකොත් අපිට දකිින්ට ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතය කියන කිසිම හයියක් හත්තියක් නැති. වේගේ මරණය කරාම ගලාගෙන යන. මරණයටම පියමන් නගන මරණයෙන් මැකී යන එක. මරණය අපිට නොයෙක් හේතුවන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. යන එනකොට පය හැපිල ලිස්සිල මැරෙන්න්න පුළුවන්. කාපු බීපු දේවල් වසක් පිසක් වුණොත් මැරෙන්න්න පුළුවන්. සතෙක් සර්පය දෂ්ටකරොත් මැරෙන්න්න පුළුවන්. වාත පිතසම තුන්දොස් කිපිලා මැරෙන්න්නට පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වෙලා මැරෙන්න්න පුළුවන්. ඒ වගේම පරිහරණය කරන නොයේ දේවල් මුල් කරගෙන මැරෙන්න්න පුළුවන්. බාහිර ඇතිවෙන විවිධාකාර විපත්ති කරදර මුල් කරගෙන මැරෙන්න්න පුළුවන්. එනිසා මේ ජීවිතය කියන්නේ හරි තාවකාලිකයි. මරණය අපිට කාන්තිම උරුම හෝ දෙයක්. එනිසාපි මේ ගත කරන්න අපේ ජීවිතයේ අවසාන කාල පාරාශ්‍රය වෙන්න පුළුවන්. අවසාන දිනකේපේ සතිකේපේ පාසකේපි වෙන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපිට අහන්න ලැබෙන්නේ තාම කලාතුරකින්. මේ මොහොතේ අපිට අවස්ථා උදාපත්වෙලා තියෙනවා. එනිසාපේ මනස බාහිර කිසි දේකට යොමු කරගන්නේ නැතුව. මේ ගිකේ වෙන බණපදයක් පාසාම අපේ දෙසවන් යොමු කරගෙන මේ ධර්මය එක බණපදයක් හරි මම අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන
අපි කවුරුත්තේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයන් ශාසනාව ශ්‍රවණය කරන්ට කවුරුත් සාධකාරයක් පවත්වන. සාදු සාදු සාදු. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආරෝග්‍යා පරමාලාබා නිබ්භානං පරමං සුකං අට්ටංගිකෝච මග්ගානං කේමං අමත ගාමිනන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අදත් අපි මේ සන්ධ්‍යායාමේදී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරගන්ට දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙනවා. තිං අද අපි මාතුකාවසයෙන් ප්‍රකාශ කරන්ට යුතුනේ මජ්ජිම නිකායට අයිති සූත්‍ර දේශනාව. මේක නම මාගන්ධි සූත්‍රය. මාගන්ධි කියල කියන්නේ පරිභාජකයකුගේ නම. අප මාගන්ධි කියනකොට මතක්වෙන් අර බුදුරජාණන් වහන්සේට ගොඩාක් විරුද්ධව කටයුතු කරපු රාජ මහේෂිකාවක් හිටිය මාගන්ධි කියලා. ඒ මාගන්ධි බිසව ගැන කියන කතාවක් නෙවේ, පරිභාජකයෙක් මුල් කරගෙන දේශනා කරපු දේශනාවක්. තොට මේ මාගන්ධි කියන පරිභාජකය මුල් කරගෙනයි මේ දේශනාව සිද්ධ කරේ. ඒ නිසාමිකට මාගන්ධිය සූත්‍රය නමින් හඳුන්නනවා. මජ්ජිම නිකාය මජ්ජිම පන්නාශකයට අයිති දේශනාවක්. එක්කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුරුරට කම්මාස ගම්ම කියන නියංගමේ උන්වහන්සේ වැඩ හිටිය. මේ කුරුරට කම්මාස ගම්ම කියන නියංගමේ වැඩඉන්න කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ටික දවසක් වැඩ හිටිය එතර බ්‍රාහ්මණ වංසික භාරද්වාජකන බ්‍රාහ්මණ වංසික බ්‍රාහ්මණයකගේ අග්‍යාගාරය උන්වහන්ස වැඩ හිටිය කැනේ කාල ගින පුදන ගිනිහල් තිබල තින දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන වටකින ගිනි අග්‍යාගාරය කියලතිනවා. ඉතින් ඒකේ බුදුරජාණන් වහන්සේ මේ වැඩ හිටිය. ඒ සඳහා උන්වහන්සේට මේ භාරත්වාජ බ්‍රාහ්මණයා තන ඇත කළ කැන පැදුරක් උන්වහන්සේට පන්වල දුන්නා ඉතාම් පිළිවලට. එති බුදුරජාණන් වහන්සේ මේ ගිලංහලේ මේ ගිනිහල්ගේ වැඩින්නකොට උන්වහන්සේ දේවරුවේ පින්ට පාති ගිහිල්ලා ඊට පස පින්ට පාතෙන් පස්සේ උන්වහන්සේ එතන තිබන පොඩි වනල හැබක් ඒ වනල හැබේ තමයි දිවාකාරය වැඩඉන්නේ. දවල් කාලේ උන්වහන්සේකින් වැඩඉන්නවා රාත්‍රයට තමයි අර ගෙනංහල්ට ඇවිල උන්වහන්සේ වැඩඉන්නේ. භාගතුන් වහන්සේ මේ විදියට වැඩඉන්නකොට දවසක් මේ මාගන්දී කියල එත්තරා පරිභාජයෙක් එයා මේ ජංගා විහාරකන මේ කකුල්වලට ව්‍යායාම වසයෙන් ඇවිදින ගමන් මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ මේ අග්‍යාගාරයට මේ ගිලම් හලට ගිනි හල්ලට ගෙට ඇවිල්ලා ඉතින් මේ අත් එක පොට්ට කතා බහ කරලා එයා දැක්ක හොඳට මේ පනවල තියෙන ආසනයක් දිනවත්තාර කෙනෙ හොඳ පැදුරකින් හොඳ ආසනයක් පනවල තියෙනවා. ඉතින් මේ මාගන්ධි බ්‍රාහ්මණයට හිතුන මේක මේ කවරුහරි මේ දවසර මේ ගිනිහගේ ඉන්නවා කියලා. හැබැයි මේක මෙයාට තේරුණා යම් කිසි පැවිද්දෙක් ඉන්න තැනක් වගේ. ඒ නිසා මේ බ්‍රාහ්මණ එයාගෙන් අහනවා භාරද්වාජ මේ දවසර මේ පනොල්ල දාසනේ කවුද ඉන්නේ මේ හරිට මේ හාමුදුරුවමක් ඉන්න තැනක් වගේ කිවසමන සෙයකම් රූපම් අඥයකුව මේක මේ හාමුදුරුවනමකට පනෝපු ආසනයක් විදිට ජනත වනත් අපට පේනවා
ගෙදරකේම සමල්ලාට සාමනාසනමක් උන්ට ආසනය පෙරමහම් පේනවා එකනේ විශේ සත්‍යයක් තියෙනවා ඉතින් ඒ වගේ මෙතනත් මෙයා දැක්කමේක විශේ සත්‍යයක් දැක්කම යට තේර මේක හාමුදුර නමකටම පැනෝපු ආසනයක් කියලා. ඉතින් ඒ වෙලාවේ මේ භාරත්වා ගෝජ ගෝත්‍රික මේ බ්‍රාහ්මණයා මාගන්ධි බ්‍රාහමේස් මේ පරිපාජකයාට කියනවා අත්තිකෝ මාගන්ධිය සමනෝ ගෝතුමෝ සක්්‍ය කුල්ලා පබ්බජිතු. මාගන්ධිය මේ සාක්‍ය කුලයෙන් පැවදිවෙච්චි සමන බවත් ගෞතමයන් වහන්සේ කියල ඉන්නවා. තංකෝපන භගවන්තන් ඒවන් කල්්‍යයානෝ කිති සාධ්‍යවබුත් ඒ භාගතුන් වහන්සේ පිළිබඳව ඒ ගෞතමයන් වහන්සේ පිළිබඳව මේ වගේ ගුණ කීර්තිය පැතිල්ල තියෙනවා. උන්වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තුරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානම් බුද්ධෝ භගවා කියලා. තස්සේසා බෝ ගෝතමස සෙයම් පඥ්ඥන්ත. ආන්නේ ගෞතමයන් වහන්සේට තමයි මම මේ ආසනය පනවල දුන්නේ කියල බොහොම සතුටින් බොහොම පැහැදීමෙන් කිව්වා. ඒ වෙලාවේ මේ මාගන්ධි කියන දුද්ධිට්ටන් මත බෝ භාරද්වා දත්තසාම භාරද්වාජ අදනම් මම්මි නොදැක්ක යුත්තක් දැක්ක කිව්වා. බුහුණෝවත සුමනෝ ගෝතමෝ ඔය සමන ගෞතමයන් වහන්සේ කැන පිරිහීම ගැන කතා කරන කෙනෙක් ඉතු වගේ කෙනෙක් නිදාගත්ත දෙනක්ව මන්නන් දකින කැමැති නෑ කියලා. එතර උන්වහන්සේ නිදාගත්ත ආසනයේ හරිම අප්‍රිය ඒ තරම්ම බුදුරජාණන් වහන්සේ කියන යට ප්‍රියමනාප පුද්ගලේ නෙවේ. හේතුවමකද යට කියන බුදුරජාණන් වහන්සේ ගැනයා හඳුනාගෙන උන්වහන්සේ කැන මහ පිරිහීම ගැන කතාකන මේ සතුටෙන් සොම්නසින් ඉන්න මිනිසුන්ගේ සතුට සොම්නස ප්‍රීති නැති කරන පුද්ජිලක නිසා ලෝකයේ පිරිහීමට පහළ වෙච්චි කෙනෙක් හැටිට නිසාක බොහුණෝ මේ ලෝක පිරිහීම ගැන නැත්ත මිනිසුන්ගේ පීඩාව ගැනම කතා කරන කෙනාම නිදාගත දැන්වම මේ දැක්ක කියලා. එතකොට අර භාරද්වාජ භාක්න කියන රක්්ටේසම් මාගන්ධ්‍ය වාචම් තු දෙවතාවක් වාමී ඔය කටවා ගන්න කිව්වා. දෙවතාවම අපි කියැනවී ඕගේ කතා කියන්න එපා කෙලේ වගේ කිවා මේ කටවාගන්න කෝගේ කතාවක් කියන්න එපා කට ටිකත් වචන කියනවා කියන්න ඉතින් ඒ විදියට කිව් බහුනි බෝතෝ ගෝතමස්ස කත්තිය පණ්ඩිතාපි බ්‍රාහ්මණ පණ්ඩිතාපි ගහපති පණ්ඩිතාපි සමන පණ්ඩිතාපි අභිප්පසන්නා මේ ඔය සමනවර්තමයන් වහන්සේ කැන සාමාන්‍ය කෙනෙක් නේ මේ මාගන්තිටික නර බ්‍රාහ්මණය ඔය සමන ගෞතමයෝ කියන්නේ මේ බොහෝ රජවරු පැහැදිච්චි කෙනෙක් ඒ වගේ බොහෝ බ්‍රාහ්මණයමුත් පැහැදිච්චි කෙනෙක් ඒවගේම බොහෝ ගිහිවදවිය පැහැදිච්චි කෙනෙක් එපමණන්න මේ බොහෝ පැවිදල තුන්වහන්සේට පැහැදිල තියෙන්නේ ඒවගේම විනීතාරයේ ඥානී ධම්මී කුසලේ ඒවගේම යහපත් කුසල් දහම් තුළ මනාකොට හික්මිච්චි කෙනෙක් ඒවගේම නොනොයෙක් ඥානයක් තිබුණු කෙනෙක් එතෝට මේ මාගන්දි කියනවා මේ මම උන්වන්සේ හම්බුනත් නැතව ගසමන ගෞතම හම්බුනත් ඕක කියනෝක මුණටුනත් මොනටුනත් කියනකිවා බහුණෝ සොමනෝ ගෝතම සමන ගෞතම කියන්නේ පිරිහීම ගැන කතා කරන්න කෙනෙක් මොකද හේතු එහෙම කියන්න කියලමය කියෙන තංකිස හේතුවකට හේතුවෙයි ඒවන්ගනේ සුත්තේ ඔතර අපේ පොත්පත්වලෙන්නේ ඒ විදිහට කියන අපි ලුගන්ල තියන සමන ගෞතම කැරම ලෝකය විනාසයට පහළ වෙච්චි කෙනෙක් ඇයි මේ සතුරෙන් සොන්නසින් ඇහැකන පිනෝපින ඉන්න මිනිසුන්ගේ අන්තිමනොක දෙන්නේ ඒවා නැති කරමවා කියල තමයි ඇයි අතාරන්න කියනවා ඒවල්දරුවල අතාරන්න කියනවා නෙන් ඒවා කියනට හිතුවා මේ මනුෂ්‍යයන්ගේ පිරිහීම නැතික ඒ වගේ මේ නිවන්දක්කන නිවන්දක්කම අය උපදින්න ඉපදුනා මිනිසුන්ට මොකද වෙන්නේ ඒ විදිිය පැත්තෙන් තමයි හිතල කියන්න එතෝට මේ භාරත්වාජ කියනවා ඔබට පස්නය නැත්ත මං සමන ගෞතුම ආපුහම ඔන්නන් කියන්නක් ඔබේ චෝදනාව එතුරම පස්නයන්නෑ කියන්න කිවා මොකද මං ඉදිරි වුණත් මංවුණත් ඒක කියනවා කියල ඊට පසිට මෙයා කතා බහ කරලා කිය හැබැයි බුදුරජාණන් වහන්සේට මේ දෙන්නාගේ කතාබහ උන්වහන්සේට දිවසින් අහන්න ලැබුණා උන්වහන්සිතින් හවස්්‍ය භාගයේදී විවේකිව බණ භාවනා කරලා උන්වහන්ස මේ ගිලංහලට ඇවිල්ල
පනවල්ලද ආසනී වැඩ හිටිය අර භාරත්වාජ ගෝත්‍ර බාකුණය තැටුන් වහන්සේත් එක කතා බහ කරලා එකත් පසක හිටිය ඉති මෙයා අහන්ඩත් එසල කියන්න අතසල බුදුරජාණන් වහන්සේ හම අද මේ පැදුරත් එක පොඩි මොනහරි කතා බහක් ඇති වුණාද කියලා ඇහෝ මේ පනුලද ආසනයත් එක මොනහරි සාකච්ඡාවක් ඇති වුණාද එතවට මේ එතට මෙයා කියන මමත් මේ එතොට මෙයාට එක කියනකොටම එක පාර්ටමනිකම් බයක් අපිකන් මයන් කෙලෙමී මකුණ කොහොමද මේක දැනගත්තමකද කවුරුත් හිටියේ නෑ හිටියේ එයයි මේ මාකන්දී විතර ඇති මේ කතාව කාටවත් දැනගන්න විදිහ නැහැ ඇති යා බොහොම විශ්මයට පත්‍රක මම මේ සමනව ගෞතමයන්ට කියන්නම හිටිය මෙන්න මේ විදිහේ කතාවක් අද මේ ඇතිරියක් එක මේ මාගන්දී කියලා පරිභාජක එක්ක සිද්ධ වනා කියල මේ කතාවයා කිව්වා මේ කතාව අහවර වෙන්ඩත් පත මේ මර මාගන්දී ආපස්සට අය ඇවිදින ගමන් ආයත්තාව ඇවිල් නයිතින් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරලා මේ එකක් පසක වාඩිවෙලා වාඩිවන ඒ වෙලා විතින් බුදුරජාණන් වහන්සේ මෙයාගෙන් මේ අර ප්‍රශ්න ගැන මුකුත් කියන්න ඇතුව බුදුරජාණන් වහන්සේ හන කියනවා චක්කුම්කෝ මාගන්දිය රූපාරාමන් රූපරතන් රූප සම්මුදිතන් මාගන්දිය මේ ඇහැ කියන්නේ රූපාරාමන් මේ ඇහැ නිතරම රූපය වාසත්තානය කොට කරන තම ඉන්න එත රහේ ඇහැ පජංචිලෙන්න කොහෙද රූපේ ආරාමිකන පජංචිලෙන්න තැන්වට එතර මේ ඇහැ නිතරම රූපය ආවාසය කරගෙන තමයි පදිංචි තැන ඇරගෙන තමයි නිතර තම ඇහැ පජංචිලෙන්න නිතරම ඊළඟට රූපරතන් රූපට හැම්වලේම මේ ඇහැ ඇලිලතින්නේ රූප සම්මත මේ ඇහැ නිතරම සතුරනීමකින්ද රූප තුළින් කියනවා තන් තතාගතස දන්තන් සුගුත්තන් රක්්‍යතන් සම්මුතන් තතාගතයන් වහන්සේ මෙන්න මේ ඇහැ කියන එක හොඳට දමනය කරගෙන ඒ වගේ ආරශ්ා කරගෙන සංවර කරගෙන වාශය කරන්න කිව්වා. තස්සච සංවරාය ඒ වගේ මේ ඇහේ සංවරය පිණිස තමයි ධර්මය දේශනා කරන්න කිව්වා. ඉදන්නුතේ ඒතම් මාගන්දය සන්දාය භාසිතම් මෙන්න මේ නිසා ඔබ මේ මට දෙකිවේ බූනෝ සමනෝ ගෝතුම කියලා සමන ගෞතුම කියන පිරිහීම ගැන මේ ධර්මය දේශනා කරන ඇතන් කියන කෙනෙක් කියලා. එතුර කිව්වා ඒත ජේවකෝ බෝතුම සන්දාය භාස ඕගර තමයි මංකිවේ කිව්වා මේ සමන ගෞතුමයන් වහන්සේ කැනමින් පිරිහීම ගැන කතා කරන කෙනෙක් කියන මොකද හේතු අපේ පොත්තලත් එහෙම සඳහන් වෙනවා කියනවා. එතට මේ ඇහැ සංවර කර ගැනීම ඒවකට මේ පංච විශේෂම කෙටියෙන් ගත්තු පංචකාමය ඇතහැරීම ලෝකයා හිතන්නේ ඒක ලෝකයාගේ සතුරු සම්මනස නැති කරන්න කතා කරනවා වගේ කිරිතේ නිසා තමයි කියන්නෙහෙම. එතට ඒවයින් නිදහස්වීමට කතා කරනවා නම් ඒක ලෝක සත්‍යයාගේ පිරිහීම ගැන කතා කරනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සෝතංකෝ මාගන්දේ වගේ මේ කණ කියන්නේ සද්ධාරාමන් සද්ධය වාසත්තානය කොරගෙන තියන්නේ ඒවගේ සද්ධයෙන් තමයි නිතම සතුට වෙන්නේ ඒවගේම සද්ධයට හැමිලේ මැලිලඉන්න මෙමකද කණ කියන දේ ආනේ කණ තතාගතයන් වහන්සේ හොඳට සංවර කරගෙන ආරශ්ා කරගෙන ඉන්නේ එවමනක් නොවේ උන්වහන්සේ මේ කනින් සංවර කරගන්න කියලා අනිත් අයට අවවාද අනුශාසනා දෙනවා කියනවා. ඒවගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාසය පිළිබඳවත් එහෙමයි. නාසය කියන්නේ කොහොමද සද්ධා ගන්ධාරාමන් ගඳ සුවඳ තමයි වාසත්තාන. ඒක තුළ තමයි ඇලිලයින්නේ එතෙන් තමයි සතුට වෙන්නේ. නමුත් මේ නාසය කියනක දේ තථාගතයන් වහන්සේ මොකද කරලා තියෙන්නේ? හොඳට මේ සංවර කරගෙන ඉන්නේ, දමනය කරගෙන ඉන්නේ. ඒ වගේම රැකගෙන ඉන්නේ. අනිත් අයටත් අන්න දමනය කරගන්න, සංවර කරගන්න, ආරක්ෂා කරගන්න මේ නහය අන්න උන්වහන්සේ ධර්මය දේශනා කරනවා. ඒ වගේම මේ දිවත් එහෙමයි දිව කියන්නේ රසාරාමන් රසය වාසත්තානය කරගෙන. එතකොට නිතරම දිව රසය නැමැති තැනට තමයි පදිංචියට යන්න ඕනි. හැම වෙලේම රසය ඕන. ඒකයි මොකද පදිංචි ඕනේ හැම වෙලේම. ඒ වගේම රසන් ඒකෙන් තමයි සතුටු වෙන්නේ. ඒකට තමයි එළිලා ඉන්නේ. ඉතින් මෙන්න මේ දිව කියන දේ තථාගතයන් වහන්සේ සංවර කරන ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒ සඳහා සංවරය සඳහා ධර්මයේ දේශනා කරනවා. ඒ වගේ මේ කය කියන්නේ පොට්ටාරාබ්බ ආරාම මේ පහස කියන දේ ආරාමය කරගෙන තමයි මේ කය තියෙන්නේ.
ඒවගේම ඒකෙන් තමයි සතුටුවෙන් එතන තම හැම්වෙලේ මැනිලා තියෙන්නේ. ඉති මෙන්න මේ කය කියන දේසා තතාගතයන් වහන්සේ ආරශ්ා කරගෙන සංවර කරන ඒක සංවදය සඳහා නිතරම ධර්මය දේශනා කරනවා. මනසගත්තාම නිරන්තරයම ධම්මාරාම ධර්මය ආරාම කරගෙන ඉන්නේ. ධර්මය තමයි මනසට තියෙන වාසත්තාන. ඉතිේ නිසා හැම්විලේ මනසයනමක ධරමුණක් කරාම යන. අරමනින්තරෝ කොයි විදේවත් ඉන්දමාරු පජංචේටම යන්නනවා. අපි දැන්ගේ දෙෙක්ටම යන්න හැවිලේ මේ වගේ මනස ඇම්වලීම මනසේ ගෙදරකුමකක්ද අරමුණු. ඉතින් මේ ආරමුණු නැමති නිවස තුළටම හැමවෙලේම පජංචිට යන්න තමයි බලන්නේ. පජංචි අතර කරට හරියන්නම නෑ එතෙන්ට අන්දයනවා. ඒවගේම ඇලිලා යන්නේ මොකෙද අරගටමතම ඇලෙන්නේ. ඒවගේම සතුට වෙන්න හැම්වලීමකෙන්ද අර ධර්මාරම්මන ඉන්ත්‍රයි මනස සතුට වෙන්නේ. ආන්නේ මනස කියනදේ තතාගතයන් වහන්සේ බැයි කරලා තිර්මකද එහෙම යන්න නැතුව සංවර කරගෙන ආරශ්ා කරගෙන ඉන්නේ. ඒවගේ මේක සංවර කරගන්න ධර්මය දේශනා කරන්නේ. ආන්නේ නිසාද මේ මට ඕගත්තය කියන්න මේ පිරිහීම ගැන කතා කරන්න පුද්ජලයෙක් කියලා. එතුරු ඕ වේ හිද තමයි අපි කියන්න කිවෝ. එදොට අපේ පොත්තල මොක දෙහෙම එනවා කියල මේ මාගන්දි බුදුරජාණන් වහන්සේට මතක් කර. එතර මේ අජ්‍යත්තික ආයතනයකෙන් නිතර මේ බාහිර ආතනය තමයි පරිංචි වෙලයින් ඒ ආරාමය කරගෙන වාසත්තානකයකින් තමයි සතුටු වෙන්නේ. ඒ නිසා තමයි අපි නිතරම මේ බාහිර රූප සත්ත ගන්ධ රස ස්පර්ශවලට ඒ තරම් කැමැත්තක් තියෙන්නේ. මොකද ඇහි වාසත්තාන්න ඒ වාසත්තානය අහිමිනෝට අපි කැමති නෑ. ඒ නිසා තමයි අපි මේ රූප සත්ත ගන්ධ රස ස්පර්ශ පහස ධම්ම කියන සෑම දෙයකටම හරි පුදුමාකාර කැමැත්තක් ආශාවත් තියෙන්නේ. මොකද මේකින් තමයි ඇහැ සතුට වෙන්නේ. ඒ වගේම ඇහැ නිතරම එල්ල තියනේ දේවල්ලට. ඉතිේ නිසා ආරාම නැති කරනවට අපි කැමති නෑ. ඉති නිසා රූප නොය අපි නංගොත්දාගෙන ගෙවල්දරුවල් යානවාන දූදරුව රන්රිදී මුතුමැනික් කියනමනවද මේ ඇහේ තියෙන ආරාමේ ඒ ඒ ආරාම වැඩි කරගන්නතුම පුළුවන්තරම් බලන්නේ. ඇහැට වැඩි ගෙවල් ලෝ නිතිව ගෙවල් වැඩිවෙනකට හරි සතුට ඒක ඒවගේම තමයි සතුට වෙන්නේ. ඒවගින් තම මේ වෙන්නේ තේ නමුත් බුදුරජාණන් වහන්සේ පේනවා මේ තුළ තමයි දුකති නිසා උන්වහන්ස මේක සංවරය පිණිස අන්න ධර්මය දේශනා කර උන්වහන්සේව සංවර කරගෙන. ඊළඟට බුදුරජාණන් වහන්ස මෙයාට කියන තංකින් මං්‍යසි මාගන්තිය මාගන්ධ උපම මේ ගැන මොකක්ද හිතෙන්නේ. චක්කු යම්කිසි පුද්ජලෙ චක්කුවිඤ්ඥේ රූපේහි පරිවාරිත බොවස්ස එයා ගොඩාක් මේ ඇහැපිනවනු. එයා ගොඩා ඇහැපෙනුන පුද්ජයෙක් වෙලා. මේ ඉෂ්ට කනාකාන්ත මනාප ප්‍රියමනාප මේ සිත ඇදිල බැදිල යන රූපෝලින් හැමවිලීම ගොඩාක් කාලයමකද කරන්න මේ ඇහැ පිනවනවා. එතර මේ රූප කියන්නේ සාමාන්‍යයෙන් දෙයක් නෙවේ ඒක තියෙන පොඩි ගති ලක්ෂණ ටිකක් තියෙනවා. ඉස්ටයි කාන්තයි මනාපයි ඒවගේම හිත ඇලෙන ස්වභාවයක් තියෙනවා. එතර කෙනෙක් මෙන්න මේ ඇහැ කාලයක් තිසමකද වෙන්නේ පිනවනවා. මෙහෙම පිළ අපරේට සමයන පසු කාලින්වා. රූපානන්යේව සමුදයන් චත්තංගමං ආස්වාදන් චාදීනුවන්ත නිශ්චරණ යථා භූතන් විදිත්තා. පසුකාලන ඔයා මේ රූපයේ හට ගැනීම නැතිවීමක් පේනවා. ඒවගේම රූපේ ආස්වාදයක් පේනවා. ආදීනුවත් යට පේනවා. ඒවගේම රූපේ නිදහස්වෙන් ඕන කියලත් යට පේනවා. ඒනිසා මේක මනාකොට දැක රූප තන්නම් පහයර රූපෙර තියෙන කැමැත්තයායකින් අයින් වෙනවා. රූප පරිලාම් පටිනුව රූපෙර තියෙන හිතේ දවන තවන ගතිය ආනක නැති කරලා. රූපයට තියෙන පිපාශ දැන් අපට ආශාවකින් පිපාශක දරවතුරුව පිපාසන වතුර බොන්්ඩෝනි වගේ තමයි ඇහැ නිතරම ආසාාවෙන් මෙවුණ ගම රූප නැමති දේ පානය කරන්නම ඕන. ඉතින් ආන්නේ පිපාශය උන්වහන්සේ අයින් කරගෙන. අජ්‍යත්තම් රූප සන්තචිත්තු ආධ්‍යාත්මිකව සිත සංසිරිදුවාගෙන වාසය කරනවා. ඉමස්ස මාගන්ධ කිමස්ස වචනීය මෙමතු කෙනෙකුට ඔබ මොගන්ද කියන්න කියලව. මේ වගේ කෙනෙකුට හොඳටම කාලයත්තිස්සේ ඇහින් හොඳට රූප බලල පසුකාලන මෙයාට මේ රූපයේ ඇත්ත පේනවා. රූපය ගැන හටගන්න නැතිවෙන එකක් රූපය ආස්වාදය පේනවා ආදීනු පේනවා නිස්සරණය පේනවා. ඉති මේ විදියට මේ රූපයේ යථාස්වභාවය අවබෝධ කරන රූපයට තියෙන තන්නහමක දෙන්නේ අයින් වෙලා රූපයට තින පිපාසයව නැති කරලා යා ආධ්‍යාත්මික හිත සංගවා කරන මොකද මේ ඇහෙන් රූප බලන්න මේ වැඩ පිළිලේ තියෙන ධර්මකම දැකලා. ඉති මේ වගේ කෙනුට ඔබ මොකක්ද කියන්නේ කියෙහව එහෙම කෙනෙක් ඉන්නවාන නැ කිංචි බෝගතු මොනවතර යාට කියන්න දෙයක් නෑකිවෝ.
ඉති ඒ වගේ බුදුරජාණන් වන්සේ දේශනා කරනවා ඒ වගේම කෙනෙක් කණින් ඇසයුතු සද්ද ඒවත් කාලයක් තිස්සේ ගොඩා කහලාල පසුව මේ අහන සද්ද පිළිබඳව එයාට මේක හට ගැනීම නැතිවීම පේනවා. ආස්වාදය පේනවා ආදීනුව පේන නිස්සරණ පේනවා. මෙන්න මේ විදිරම ආස්වාදාදය නිස්සරණ මේ වගේ හොඳට දැකල එයාමකත කරන්න මේ සද්ධවලට තියෙන ආසාාව සම්පූර්ණ නැතිකරගෙන ආධ්‍යාත්මික හිත සංසිදුවාගෙන වාසය කරන මේ විදි ආයතන හය සම්බන්ධව දේශනා කරනවා මේ වගේ කෙනෙකුට ඔබ මොකක්ද කියන්නේ කෙ එතරකවා මට යා ගැන කිසි කියන්න දෙයක් නෑ කියලා. එතර බුදුරජාණන් වහන්ස දේශනා කරනවා මාගන්දිය මමත් ඒ වගේ කෙනෙක්ව පුබ්බේ අගාරය භූතු මම ඔය ඉස්සර ගිහිකාල ඉන්න කාලේ පංචේ කාම ගුණේ සමගුත සමගුත පරිච මම මේ පංචකාම සම්පත්ති හොඳටම ඒකටම බැහැගෙන ඒවම උත්ති විදිපු කෙනෙක් කිව්වා. ඇහෙන් දැකිය යුතු ඉෂ්ඨකාන්ත මනා රූප වලින් ගොඩාක් පරිහරණය කරාකිව්වා. කනින් ඇසීතු සත් නාසේට දැනයුතු ගදසුවද දිවට ඇතු රස කායට දැන්න පහස මේවාකින් බොහෝ කාලයක් මම මේවා පිනමින් වාසය කරා. උන්වහන්සේ දේශනා කරන තස්සමයියන් මාගන්දිය තයෝ පාසාදහස අයසු මාගන්දි මට ප්‍රාසාද තුනත් තිබුණක් ගෙවල් තුනත් තිබුණක් කිව්වා. අපි ගැන වටමකද රම්මිය සුරම්මිය සුභ කියල මාලිකා තුනත් තිබුණක් කිව්වා. ඒකෝ වස්සිප එකක් වස්සාන කාලයට ඉන්න ඒ වස්සාන කාලයට ඉන්න විදිරතම හදරතියන එක අමුතු මොකුත් දාණ්ඩෝන වස් කාලයට තමයි හදරතියන්නේ. එක හේමන්ත කාලෙට අනිත් එක ගිම් මහානයෙන් ඒසි කරන්න ඕන්න ගොන්න ගිලට ගහම ගෝමත් ඒසි හැවලට තමයි හදරතිය ඒ විදියට ඉරුතු තුනට බෙල්ලින් පාසාද මාලිකා තුනක් හතරතියෙන් දැන්කිනවා වස්සික කාල වස් කාලෙට බැහට බහින්න බෑන ඇතුන මේ වස්සාන ඉරුතුට හදරතිනේ පාසාදයට නැංකට පස්ස ආය සමල්ලාට බහින්නේ නෑකිව්වා. එතෝට කිව නිප්පුරුෂයෙහි තුරෙහි පුරුෂයන් නැති කාන්තාවම තමයි මේකේ සියලුවම ඇපුපත්තාන කරන්න සංගීතය අරවමිම නැටුන් ගැයුම් හැම දෙයක්ම මේ පාසාදය තුළ ලැබෙනවකුවා. මේ විදියට මේ කාමය උන්වහන්සේ පරිහරණය කරක්ව නමුත් අපරේන සමයන පසුව කාලයක් හැනකොට මෙන්න මේ කාමයන්ගේ කාමනයම සමේ කාමයන්ගේ හට ගැනීම නැතිවීම දැක්ක කිව්වා ආස්වාදය දැක්කක ආදීනුව දැක්ක කිව්වා ඒවගේ මේක නිදහස්වන්න පුළුවන් කියලත් දැක්කක ඒ නිසා අර කාමය කාම තන්නම් පහයි කාමයට තියෙන කැමැත් අයින් කරලා කාමයට තියෙන පිපාසය සංසිදුලා උන්වහන්සේ ආධ්‍යාත්මික සිත සංසිදවාගෙන අජ්‍යත්තම් වූප සංචිසිත්තෝ කැනෙ ආධ්‍යාත්මික සිත සංසිදවාගෙන වාසය කරා කිවා. සෝ අන්නේ සත්‍යය පස්සාම කාමේසු අවීතරාගේ කාමතන්නම් කජ්‍යමානී කාම පරිලන්ට අහිමානී. ඒවගේම මට පේනවා මාකන්දිමි අනිත් අය මේ කාමයන් පිළිබඳව රාගේ දුරුකරගන්න නැතුව කාම තන්නායි කජ්‍යමානය කටි කාමයෙන් එකට කාලදාන කාමය නැමිති ආසාාවෙන් ඒකට කාලදානවා. ඒවගේම කාම පරිලන්ට ඒකට කාමය නැමති ගින්නින් හැමවෙලීම දැවි දැවි පිච්චි පිච්චි ඉන්නවා. කාමී පරිසේ දේ වුණට කාමයම සොයමින් ඉන්න පිරිස් පේනවා. තොත් ඒ සම්පිය මං ඒ පිළිබඳ ප්‍රිය භාවයක් ඇතිවෙන්නේ නෑ නැතත් අපට මම ඒ ජීවිතයට ඇලුම් කරන්නේ නෑකිව්වා. ඒ ජීවිතයට ආස කරන්න ඇකිව්වා. තංකිස් හේතු මොකද හේතුව. යායම් මාගන්දය රති අන්‍යත්‍රේව කාමි අන්‍යත් අකුසලෙහි දම්මෙහි අපජ දිබ්බන් සුකන් සමධිකාය සිට මාගන්දි මම මේ මොහොතේ මේ විදින ආධ්‍යාත්මික සුවය මේ ආධ්‍යාත්මික සැපයකිනදේ ඒ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් මේක මේක දිව්‍ය සැපත් ඉක්මවාගේ ආධ්‍යාත්මික සුවයක් මෙමදු සැපයක් තියෙනකොට මම කොහොමද ඔය කාමය ගැන වර්ණා කරන්න කාමයට ප්‍රේ වෙන්නේ කාමය අනුභව කරන්න කියලා කොහොමද කටක් කරලා කියන්න කියන එක තමයි කියන්නේ කොහමද මංගේ මේ තත්තරි හෝකට්ටිට මේවා කර ඉන්න කියලා කියන්න ඉදේනි සතම එකින් අයිමෙන්ට කිය නොට බ අනිස්සයිට හිතනවා මිනිසුන්ගේ සතුරු සුම් නැති සතුරු සුම්නස නැති කරන්න පහළ වෙච්චි කෙනෙක් කියලා. ඊළඟට තවත් උන්වහන්ස කියෙන මාකන්දිය එත්තරා ගුහපති පුත්‍රයෙක් ඉන්නවා. මේ තරුණ මේ ගුහපතිපුත්‍රයා යට විශාල දනස්කන්ධයක් තින බොහෝම බවබෝග සම්පත්තියනවා. මෙයා මේ සැබ සම්පත්තිය නිසා මෙයා හොඳට මේ ඉන්ද්‍රියම් පිනෝමින් ජීවිතය ගොඩාක් සතුට ලබනවා.
පංචකාම ගුණ දියුණු කරනවා. හැබැයි ඒ අස්සේ මෙයා මොකද කරන්නේ කයින් සුචරිතය යෙදෙන වචනයෙන් සුචරිතය යෙදෙන මනසින් සුචරිතය වේදෙනවා. එ මේ විදිේ හොඳට පංචකාම සම්පත්ති අනුභව කරට මෙයා ධර්මිෂ්ටව අනුභව කරන වගේ මෙයා ජීවිතය හොඳ යහපත් දෙවල් කරනවා. ඉති මේ විදිට මෙයා මේ හොඳ යහපත් දේවල් කරට පස්ස මෙයා මරණින් මත මොකද වෙන්නේ දිවිය ලෝක ගිල්ලපති දෙවියන් අතර මහා අනුභා සම්පන්න දිව්‍ය රාජයෙක් වෙනවා. එතොට එයා දිවිලෝක ගියාට පස්සේ එයා දිව්‍ය මේ පංචකාම ගුණේ එන්න නන්දනුවනට ගිහිල්ල බෝ මේටිය නෝන් ලයි කරන්නගේ 500ක් විතර දිව්‍යංගනාවම් පිරුවරාගෙන දිව්‍ය මේ පංචකාම ගුණේයා බෝම සතුටින් ජීවත්වෙනවා. එහෙම ජීවත්වනට යාට පේනවා මිනිස් ජීවිත ගත කරන මනුෂ්‍යයෝ පේනු. ඉති මනුෂ්‍යයොත් ඉති මොකද කරන්නේ ඇහැපෙනවන්න අරමවා මේ මනුස යංගි ජීවිත පේනවා. හැබැ දිවිය ලෝක ඉපදිච්චි කෙනට වයා මනුෂ්‍යයන් පිළිබඳ එහෙම අප අපි වගේ මේ මිනිස්සුත් සැපවිදි නොන කියල හිතෙන්නේ නෑ ආයත්තනි මා ආයතයන්ඩෝනි මනුසලෝ කෙල කෙළ හිතවිල්ලා කෙන්නෙත් නෑ ඇයි කියනවා මෙයාම කියනවා මේ ගෞතමයන් වහන්ස දිවිය ලෝකයේ දිවියන්ගේ සැපයි ඉති මනුෂ්‍යයන්ගේ සැපයි කියන බොම ඒ නිසා අර දිවිය සැපවිදිනෙක් මේ මනුස ලෝකෙරෙන්න්න අයන කියට අතිතන්නේ නෑ මොකද මනුස ලෝකයේ මේ හැපින්වන කොච්චර කට්ටක් ඇවද කනපිට කොච්චර කට්ටක් ඇවද නේද ඒ නිසා ආයන කටුකකාමේ සැපී දින්නෙන්නේ නෑ කොමකද දිවිලෝක කියම් පද නිකං හෝටලයකින්න වගේ උදාරනිකන්න නමුත් ඒ දිව්‍ය සම්පද්‍යහම මේ මනුස්ස කාමය කියනකටයා කිසිසේ ප්‍රිය කරන්නේ නෑ වනේ මම ආය මනුස ලෝකින්දම අර සැප සම්පත්තික මට ලැබෙනවන කියල පොඩ්ඩක්කත් හිතෙන නෑ මනුස්්‍යයන් පිළිබඳ එහම පැහැදීමක් ප්‍රියතාවයක් ඇතිවෙන්න අපා මිනිස්සු තමයි සැපෙන් අපිට ඉතින් මොනවද නේ දෙහෙම දෙවියන් හිතෙන්නේ නෑ කියන මොකදර දිව්‍ය පංචකාම ගුණේ දිහා දැක්කහම මේ මනුස්්‍යයන්ගේ මේ කම් සැපවිඳීම කියන ඉතාමත්ම ලපටි දෙයක් කියන ඒ නිසා ඒ මිනිස් කාමයට වැඩි මේ දෙවියන්ගේ කාම පංචකාම ගුණේ කැන ඉතාමත්ම පනීතතර සැපදයක් ඉති ඒ නිසාර මේ කෙනාට ආය මනුෂ්‍ය ජීවිතය ඇවිල්ල මේ මනුෂ්‍යකාම සම්පත්වදින්න ඕන කියලන එකක් හිතෙන්නේ නෑ කියනවා. ඉති උන්වහන්සේ දේශනා කරනාන්නේ වගේ තමයි මත් මේ ගිහි ජීවිතය ඉන්න කාලේ හොඳට මේ ඉන්ද්‍රියම්පි නොල සැපවින්ද ඉතින් පසු කාලන මට තේරු නමේක ඇත්ත ස්වභාවයම දැකලතමයි මම මේ පංචකාමය අත හැල්ල මේ පැවිදි වෙලා ආධ්‍යාත්මික වසෙන් දැන් හිත සංසිදුවාගෙන මේ ජීවත්තන ඉති මං මේ දැන් ලැබෙන මේ සැපේ දැක්කහම මට අර මේ කාමීන් දෙවිදවී පිච්චි කම්සැපේද මිනිස්සු පිළිබඳ ලොකු ප්‍රේතාවයක් ඇති නායි සිවරුවෙල්ලා යන්ඩෝනේ එහෙමිතින්නේ නෑකි නොපා රජවරු මටත් රජකම තිබ්බන නේද මං අපරාධයක ඇතැරීගල හෙමිතින්නේ නෑගෙන මට සක්විති වෙන්ඩත් තිබුණ පින නේද දැන් ඒ උන්වහන්සේට නෑමොකදර නිකං ඒක අර දිවිය ලෝක ගිය කෙනාටර මේ මනු සම්පත් කියන නිකං කිසිම යාට වටනාකමත් තේරෙන්නේ නෑ ඉතේ වගේ අප ලෝක සත්‍යයා මේ සැපයිගේ කියම ඉන්ද්‍රපිනුවන්න ජීවිතය බුදුරජාණන් වහන්සටහෙම ප්‍රියතාවයක් ඇතිවෙන්න ඇය කරේ හරි අනුකම්පාවත් තමයි ඇතිවෙන එනි සතමයි උන්වහන්ස පුළුවන් තරන් මේ වගේ අයින් වෙලා මේ ආධ්‍යාත්මික සුවය දියුණු කරගන්න උන්වහන්සේ ලෝක සත්‍යයට ධර්මය දේශනා කරන උන්වහන්සට මොකද පේනවා මේ කාමය විසි මොකද වෙන මිනිසුව කාලදාන ඒක කාම නිසාම තමයි හනන්න වැලපෙන සෝකර මහා දුක්විපාක සකසේති උන්වහන්ස පේන නිසා කාමී කියන්න තමන් කණ්ඩාපු කෙනෙක් වගේ එනිසා කාමීන කජ්‍යමානය කියලගෙන කාමින් කාලදානවා ඒවගේ කාමී කැන ගින් අකයකින් දැවිදයි පිච්චි පිච්චින්නවා ඉති ආය පික්කෙන්න්න යන්න කොයිලේකවත් හිතෙන්නේ නැහැ කියනවා. එති එනිසා මේ දැන් මේ වර්තමානය ආධ්‍යාත්මික සුවයට වැඩි හරි සාන්තයි පනීත නිසා මට කටක් කරලා තදාගතන් වහන්සටේ ඇත්තටම කියන්න විද්‍යාඥානයේ ඕගොල්ලොත් පුළුවන්තරම් කාම්සපින්ට කියල කියන්න විදිහ නෑ ඒනි සතමයි අයින්ට අරශ්ා කරන්න කිය හැබැයිති ලෝක සත්වයට ඒකනිකම් අරි අමුත්තගේ නිසාතමයික මේ සමන ගෞතුම කියන ලෝක සත්‍යයාගේ තරුණයෙක් නම් මේ හොඳට යානවාහන තියාගෙන මිල මුදල් තියාන හොඳගේ ඇති අනේ මානුවනම් මහන කරගත්තා විතර අට මනුසයාගේ ජීවිතේ විනාස කල දැම්ම කියලතම ලෝකයට පේන හොඳට මේ සතුට වෙල්ලා මේ හොඳ ජීවිතයක් ගත කරන්න තිබු අර ළමයගේ ජීවිතය කාලකන්න කරලා දැම්මක් කියල ඒ කාලේ සාමාන්‍ය අයනවෙන මහනුනේ නේද රාජකුමාරවරු මහනුන්නේ රජවරු මහනුන්නේ
ඉති තෝර නිකම් ලෝකයට හරි ප්‍රශ්නයක් වුණාම ඇයි මේ අයගේ ජීවිතම විනාශ කරන්න කියලා. මෙච්චර මේ හොඳ ජීවිත වෙන තොට මේ පරම්පරාවල්ලට මොකද වෙන්නේ ඉතිේ නිසාම බුදුරජාන් වහන්ස නිකන් ලෝක සත්‍යයාගේ විනාශයට පහලච්චි කෙනෙක් වගේ දැන් ඊට පසක අවුද පරම්පරාගෙනයන්නේ රාජ පරම්පර නැතිවෙනවා කුල පරම්පර නැතිවෙන එකම පුත්තා මහනුන්නට පසුක දෙන්නේ ඒ කුල එතනින්ම ඉවර වෙනවා දැන් රට්ටපාල වැනි මහා දනස්කන්ධයක් තියෙන කෙනෙ මහනු අම්මල අන්න ආණ්ඩකුව ඔයා මහනුනාම කොහොමද පුතේ මේ ධන උරුමක්කාරයෝ කොහොමද මේ කරන්නේ අපේ පරම්පරා මෙතනින් අපේ නම්බු ඔක්කොම ඉවරයි කියලා ඉති එතොට අර මිනිසුන්ගේ දීර කාලනය ඇතිපුරු වන්සේ නැති කරන කෙනෙන්නේ තේම එතොට එයා පැවිදි කරගත්ත හින්දනේ එතොට එයාට මේ කාමී ආධනික හින්දන එයා කලකිරුණේ ඒම නොවනන අර පරම්පරාව තවදිරට යනවා එතොට තෙරනම් මේ පරම්පරා විනාශ කරන කෙනෙත් තමයි බුදුරජාණන් වන්සේ නිසාතමට බොහෝ සමනුව ගෝතම සමන ගෞතම ගැන මහා පිරිහීම ලෝකයාගේ කතා කරන කෙනෙක් ඉතින් එනි සම්න්වහන්සේ මහා ඒයට අප්‍රිය අප්‍රසන්න වන කොච්චර අප්‍රසිකු නිදාගත්ත දනවත් දකිට තරන්වත් ප්‍රියවුණේ නෑ ඒකමක දර අදහස් වසයෙන් බුදුරජන් වහන්සේ ප්‍රියමනාප කෙනෙක් නොවේ. ලෝකයා හිතන පතන විදියට වෙනස් දෙයක්තම උන්වහන්සේ මේ ලෝකට දේශනා කරේ නිස හැමෝටම බුදුරජාණන් වහන්ස ගැන ප්‍රිය කෙනෙකුණේ නෑ තිං උන්වහන්සගේ ධර්මය දැක් අවබෝධ කෙනෙක් තම උන්වහන්ස ප්‍රියමනාප උන්නේ. ඊළඟට උන්වහන්සේ තවත් උපමාවක් පෙන්නවා මාගන්දිය මේ මනුෂ්‍යයකුට කුෂ්ට රෝගයක් හැදෙනවා. මේ කුෂ්ට රෝගේ හැදුනට පස්සේ අර කුෂ්ටය තුළ සමරලාට පම්මෝ හැදිලා වන හැදිලා ඊට පස්සෙමකද වෙන්නේ මේ අර පාන මේ කුෂ්ටය නිතරම කහනවා. ඉති මෙයාමකද කරන්නේ කුෂ්ට රෝගය හැදුනට පස්සේ ගිනි කබලත් අංගුරු කබලත්දා ඇරගෙන ඊට පස්සේ කාය රස් කර කහයින්නවා. ඉති අපි දන්නන කුෂ්ටයේ ස්වභාවිතමයි කැසීම තමයි සමීප කුෂ්ටය ඇතුනම කහන්ඩුවන කැහවා කහන්න කාන්න තමයි සනීපවගේ දැනෙන් ඉති මෙයාමකද කරන්නේ මේ පිළියමක් හැටියට කුෂ්ටය ඇතුනම් පිළියමකක්ද කහන එක එති කහන්න මොකද ගන්න හොඳටම ගිනිියගුරකාපලකුත් තියාගන කයරත් කර හොඳට කාකායිම අයතන හොඳ සනීපයත්තමයි මේ කුෂ්ට රෝගයට කියලා. හැබැයි මෙයාගේ ඥාත මිත්‍ර හිතයිසින් අයි දක්න මෙහෙම කකා ඉඳලා මේ කුෂ්ටය නතර කරන්න බැහැ. ඉතින් ඒ නිසාමකද කරන්නේ සයිල වෛද්‍යවරයෙක් ළඟට ඇරන් ගිහිල්ලා ඉතින් ඊට පස්සේ අර වන වලට බෙහෙත් දාලා සම්පූර්ණ ඉන්නවනම් උමුත් තරන් දාලා අර කුෂ්ඨ රෝගේ සම්පූර්ණම හොඳ කරනවා. කුෂ්ඨ රෝගේ හැදුන මේ සුව වුණාට පස්සේ ආ ඉතින් ඕනි විදියට ඕන තැන්වල යන්න එන්න පුළුවන් කෙනෙක් වෙන. ඉස්සෙල්නම් එහෙම යන්න බෑ ගිනි කබලත් අර යන්න ඕනේ. නේද? ඒ ඉතින් ගිනි කබල නැතුනොත් එහෙම මොකද වෙන්නේ? නේ සාහනයක් නැහැනේ. ඒ නිසා ඉතින් ඒ නිසා ඉස්සර එහෙම යන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. කුෂ්ඨයේ තියෙනවා යන්න බෑ මිනිස්සු පිළිකුල් කරනවා. ඊළඟට තමන්ගේ සහනය නැති වෙනවා. සහනය තියෙන්න පුළුවන් තරම් ගිනි කබලේ මේක රත් කර කහ හිටියොත් තමයි සහනයක් තියෙන්නේ. ඒක නැති වෙනවා ඇවිදින්න ගියොත්. ඉතින් ඒ නිසා ඉස්සර එහෙම යන්න බෑ. හැබැයි දැන් මේ ලෙඩේ වුණාන් පස්සේ මේ සේදී සයම් වශයෙන් කියන ඕන විදිහට තමන් ඕන විදිහේ ගමන් බිමන් යන්නත් තත්ත්වයක් ඇති වෙනවා. එතකොට මෙයාට පේනවා හැබැයි ඉතින් මේ දැන් යනින් එනකොට මෙයාට පේනවා වෙනත් මිනිස්සු අර කුෂ්ඨ ඇදිච්ච අය ගිනි කබල අරන් කකහ රත් කර ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මාගන්දිය අර මනුස්සයාට හිතෙනවාද ආයෙත් මාත් යන්න ඕනේ ගිනි කබල ළඟට ගිහිල්ලා පොඩ්ඩක් කහන්න ඕනේ කියලා හිතෙනවාද කියලා අහනවා. එතකොට කියනවා ඒ වගේම ඒ කහකා කුෂ්ඨ රෝගේ ඉන්නේ ජීවිතේට ගිනි කබල රත් කරන ජීවිතේට මෙයා කැමති වෙනවද කියන. එතකොට කියනවා එතොට කියනවා මේ සමන ගෞතමයන් වහන්සේ එයාට එහෙම මේ ගිනි කබලේ රත් කරන්න අවශ්‍යතාවයන්න එක බේසජ්‍ය පරිසේවනාය අර ඒක එයා පිළිමක් හැටින්නේ කරේ දැන් ඒ පිළියම යාට අවශ්‍ය නැහැ. දැන් කුෂ්ඨ රෝගයක් යාට නැහැ. ඒ නිසා යාට දැන් මේ රෝගේ තියෙන වෙලාවේ තමයි යා මේ අර කුෂ්ඨයේ තියෙන වෙලාවේ තමයි ඉතින් කුෂ්ඨයේ පිළියමක් හැටියට යා මේ ගිනි කඹරෙන් අඟ රත් කර කකහ හිටියේ. දැන් ඉතින් එයාට එහෙම එකක් නැහැ කිව්වා. ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාගන්ධි මමත් ඒ වගේ තමයි
ඉස්සරති මේ පංචකාමී නැමති ආසාාවනතු කුෂ්ටේ හැට තිබිතේ නිසාමක දුණේ කුෂ්ටේ සුව කරගන්න පංචකාමී නැමති ගිනි කබලින් රත් කර පුළුවන්තර මේව කර නමුත් ඉතින් පසු මේක යථස භාවිත කළමගන තෝට මටත් පේනෝ මිනිසු මේ පංචකාමයෙන් ජීවිතේ මේව කර නමුත් අරේ ජීවිතයට මං ප්‍රීවෙන්න අර හරියට කුෂ්ට රෝගයා වගේ කුෂ්ටය සුව වනාට පස්ස අර වැඩේටයා කැමති නෑකිව්වා. එතෙන්ට ඇලුම් කරන්න ආයත් මන් මේ ගිනි කබලත්යන ඇකරත් කරන්න ඕන කර කිරියටත් හිතෙන්නේ නෑ කියනවා. මකද ඒක අර තමන්ගේ ලෙඩේට පිළියමක් කර ගත්තා විසක්කා මෙන ජය වගේ මේ කාමය කියන ලෙඩ නේද රාගේ කියන්නේ ලෙඩක් ඉතේ ලෙඩේ සනීප කරගන්න තමයි මේ හැපිනිව කන්න බෙදැන්ගති ලෙඩේ සුවන්ට දැන්ගේ වැඩේ අවශ්‍ය නැහැකිව. නමුත් ඒකින් මේ ඒ වගේ බුදුරජාන් වන්සක නිසා මම ජීවිතයට ඇලුම් කරන්නේ නෑ ඉති ඒ වගේම ඊට වැඩිමං බොහොම සහන සීරිසුවයක් ලබන නිසා මගේ ජීවිතයට ඇලුම් කරන්නේ නෑ. ඒවගේ මර උපමාව ආයමත්න උන්හන්ස දේශනා කරනවා අර වගේ මේ කෘෂ්ණ රෝගී මනුෂ්‍යයෙක් ගිනි කබලක් කරම් ඊට පස්සේ තමන්ගේ කයරත් කරමින් කහහිමතින් තමන්ගේ ඥාති මිත්‍රයෝ දක්න මේ මනුෂය මේ විදිලාරියන්න ඒ නිසාතින් වෛද්‍රවෙනකුට මුණ ගස්සනවා මුණව ගස්සල ඉතින් වෛද්‍යවරයා මොකද කරන්න මෙයාගේ ලෙඩේ සම්පූර්ණම සුවපත්වෙනවා එතරු මේ කුෂ්ටරෝගය කියනක සම්පූර්ණමයාගේ නැති වෙනවා. එතෝට මෙයා ඉතින් මේ අනකට මනුෂ්‍යය දෙන්නේ කල්ලගෙන අර ගිනි කබලක් ළඟට ඇදගෙන යනවා මකද මේ අප පිස්සර ගිනි තබපු ගෙනන්නේ එතොට මෙයා මොකද කරන්න කියලානවා අර ගිනි කබලට ළඟට ඇරංගිල්ල තවන්ට ඉඩ දෙනවද නැත්තන් ඒටමේට අත්මදිල නැතම් මේ වෙලා නැමිල දුවන්ට හදනවද නැත්තන් එකට ඉඩ දෙනවද කිව්වා. එතොට කිව්වා මේ ගෞතමයන් වහන්සේ ඒකට දෙන්න මොකදුවේ ගිනි කපලක මහා දැවන්ත රස්නයක් තියන්නේ ඕකට මෙයා කියීට කැමති නෑ කිව්වා. එතර බුදුරජාන් වන්සාන ඕක දැන් විතර රස්නය ගිනි කපල ඉස්සර රස්නය නැත කිලෙවා එතරක ඉතින් ගිනි කපල හැමදාම රස්නේ තමයි හැබැයි ඉතින් මෙයාගේ මේ වනය නිසා මොකදුන්නේ අර ඉන්ද්‍රියන් ඒවෙලා දුරුවලා තිබ්බේ ඉත යාහිතන්න මේ ගිනි කබල් ළඟට කියලා රත් කරගන්න එක තමයි සනීප කියලා. ඉතින් ඒ නිසා ඒකාල මේ ගිනිකබල පිළිබඳව තිබෙනම ගත විපරීත සංඥාව මේ ගිනිකබලෙන් තමයි තමන්ට සුවයක් තියෙන්නේ කියලා. නමුත් දැන් එයාට තේරුණ ගිනිකබලෙන් එහෙම සුවයක් නෑ. ගිනිකබල තුළ මේව කරනු තව තමන්කොදුන්නේ අර රෝගය වැඩුණ මිසක මේකක් නෑ. ඉතින් නමුත් දැන් එයාට තේරුණු මේක සැපියල් ලබන එකක් නෙමේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාගන්දිය ආන්නේ වගේ තමයි මේ අතීතම්පි අද්දාන අතීතයත් මේ කාමයකැන් මහා දුක් ස්පර්ශය තියෙන එක හොඳ ස්පර්ශය නෙවේ. අතන තියෙනවා පහසක් ගිනිකබලේ හැබැයි හොඳ පහසක් නෙවේ. ඊළඟට අනාගතයත් එහෙමයි අනා වර්තමානයත් එහෙමයි මේ කාමය කියන්නේ දුක් පහසතිය නමුත් මේ කාමය පිළිබඳ තන්නාවෙන් කාම කනු ලබනකොට ඒවගේ කාමය දැවෙනකොට උපහත ඉන්ද්‍රයාගේමකද ඉන්ද්‍රියන්න එකන් අර දුරුවල වෙනවා. ඒ නිසා දුක්ක සම්පස්සේව කාමද මේ දුක් පහස් ඇති මේ කාමය පිළිබඳව සුකමීති සැපයි කියන විපරීත සංඥම් පච්චලත් එයට විපරීත සංඥාවක් ලැබෙනු. ඒ නිසා කාමය තමයි සාහනයට කෙලෙත් මෙෝ කරන නමුත් ඒකට ගිනි කබලෙන් මේව කරන නිසා එයාට කිසිම එක සැප ස්වභාවයක් නෑ කියනවා. ඒවගේ මේ උපමා මරග ආයමත් බුදුරජාණන් වන්ස දේශනා කරන අර කුෂ්ට රෝගිය මේ ගිනි කබලෙන් රත් කරනකොට ඥාත මිත්‍රයෝමකද ගිනි කබලෙන් රත් කරනකොට යාටමකද වෙන්නේ මේ රත් කරන්න අර රෝගය තව වැඩි වෙන කහන්ඩ කාහනමකද වෙන්න තුවාල වෙවී තවතව ඒක මේ වෙනවා. ඉතින් ඒකෙන් කවදාපත්යයට සැපියත් සැනසිල්ලක් ඇතිවෙන නැමුත් කහ කැසීම කියන්න හරි සුළු සැපයක් දෙන එක එයා හිතන කාණ්ඩකාන්න සැපියල්ල බිති රත් කර සැප කැසීම තුළ පොඩි සහනයක්යට තියෙන එනිසම අතාරෙන් හිතෙන්නේ නැහැබැයි කාණ්ඩ කාන්නමකද වෙන්නේ තුවාල වැඩි වෙන විසක්කට වෙන්නේ නෑ වනතවතවත් මේ වෙන විසක්කා මේ වෙන්නේ නෑ නමුත් ඇතිම රත් කර කැසීම තමයි සහනය හැටියට පේනමකද මෙතන පොඩි යන් පොඩි සැනසිල්ල සහනයක් තියෙනු. එති නිසා ඒ වැඩේ යා නතර කරන්නේ නෑ. ඒවගේම බුදුරජාණන් වන්ස කෙන මේ කාමයන් පිළිබඳව රාගේ දුරුකරපු නැතිකෙන කාමයෙන් කනු ලබන අයට කාමයෙන් දැවෙන තැවෙන අයට මේ කාමයෙන් අනුභව කරනකොට තවතවත්මක දෙන්නේ. කාමරාගෙන් වැඩල කාමාශාවම මේකමද වැඩියන විස කඩුවීම
නැහැ කියනවා. හැබැයි මෙතනත් පොඩි මේ කාමයේ අනුභව කිරීමේදී පොඩි ආස්වාදයක් සැනසෙල්ලක් අස්වැසිල්ලක් තියෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ අතහැර ගන්න බැහැ කියනවා. ඇහැ පැනවීම තුළ මේ ඉන්ද්‍රියන් පිනවීම තුළ යම් සතුටක් සොම්නසක් තියෙන. ඒ නිසා මේක මිනිසුන්ට අතහැර ගන්න බැහැ කිව්වා. ඒ නිසා අර ගිනි කබල අතාරින්නේ නැහැ වගේ කාමයන් ලෝකයට අතහැර ගන්න හරි අමාරුයි කියලා. හැබැයි කාමයේ පරිහරණය තුළ වෙන්නේ අර ගිනි අමුරු කබලෙන් කුෂ්ඨ රෝගයේ තව ගහනකොට ඒක මහා දැවැන්ත ලෙස වැඩි දියුණු වෙනවා වගේ තමයි මේ කාමයේ පරිහරණය කරනකොට ජීවිතෙන් ජීවිතේට කාමයෙන් කාමරාගයේ කාමකින් දැවෙනවා වැඩ කාමයෙන් යා විනාශ කරලා දාන මිසක වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒකයි කාමයේසු පරිඩායමානක කාමෙන් දැවෙන කාමයේ කච්චමානක කාමයෙන්ම යා විනාශ කරලා දාන. අපි ඒතර කජ්ජනීය සූත්‍රකේ විනාශ කරලා නැති කරලා දාන එක තමයි කාලා දානවා. එතන කාමයෙන් යාව නැත්තටම නැති කරලා දාන. එයාගේ තියෙන සියලුම ඥානීය නුවණ ප්‍රඥාව අවබෝධයේ පින් ඔය ඔක්කොම සමහර කාමයෙන් යාව විනාශ කරලා දාලා නිරේ ගිහිල්ලා උපදවනවා. ඒ විදිහට කාමයෙන් මුළු මිනිස්යාගේ තියෙන සෑම කුසලතා දසතා ඔක්කොම නැති කරන්න මේ කාමයට හැකියාව තියෙන. ඒ තරම්ම කාමය කියන්නේ පුද්ගලයෙක් විනාශ කරලා දාන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා ගන්ධ බහලා තියෙනවාද රජ කෙනෙක් හෝ රාජ මහාමාත්‍යයෙක් මේ පංචකාම ගුණයන් පරිහරණය කරමින් ඒවාට මේ වෙනමින් ආධ්‍යාත්මිකව මේ කාමයන් පරිහරණය කරමින් ඒවත් එක ජීවත්වන කෙනකට මේ කාමයට තියෙන ආසාාව අයින් කරල මේ ආධ්‍යාත්මික සුවසේවාසය කරනවා කියලා හලා තියනොද කියලා කියන කම්සැප විදිනය කාමයත් හොඳටම පරිහරණය කරමි කාමයත් එක්කම එලී ගැලී ඉඳගෙන ආධ්‍යාත්මික හිත සංසිටවාගෙන සැපසඉන්නවා කියලා හලා තියනොද කියලාව එදරකුවා ගෞතමයන් වහන්ස මගේ මහලා නෑ දැකලත් නැහැ කාමය පරිහරණය කරනයට එම ආධ්‍යාත්මික සුවයක් ලැබෙන්නේ නැහැකවමන් එහෙම නැහල නෑකුව අතීතෙත් නෑකිවා එතර බුදුරජාණන් වහන්සේකුවා මාගන්නම අතීතිවත් අනාගතයටත් වර්තමානවත් මේ කාමයේ පරිහරණය කුළමින් කාමය තුළම හිතමින් කාමීන් දැවීම පිච්චමින් හිතමින් හැබැයි මේ ආධ්‍යාත්මික සුවයක් ලබනවා කියන කවදාපත් වෙන එක නෙවේ කියන එක ලබන්න බැහැ කියනවා. ඒ නිසා මේ මම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාමී යථා ස්වභාව දැක්කෙන්ද තමයි මාගන්ධ මේ කාමී ආස්වාදය සමුදය අත්තංගම ආස්වාදාදීනව නිස්සරණය මනාකොට අවබෝධ කරගෙන කාම තන්නහාාව කාම් පරලහය ඇති කරලා කාම ප්‍රවාසය සංසිදුවාගෙන ආධ්‍යාත්මික වසයෙන් සිත සංසිදවාගෙන ඉන්න ඉතින් අතීතය කෙනෙකේ මිටියන මේ කාමී ආස්වාදාදීනුව නිස්සරණ මේ අවබෝධ කරගත්ත කෙනෙ තම ඉන්න අනාගතත්තේම වර්තමානය තේමයිකවා මේ අවබෝධ කරගත්ත කෙනෙක් මිසක්ක මේ තුළ ඉඳපු කෙනෙ කවදාක්වත් ආධ්‍යාත්මික සුවයක් ලබන්න පුළුවන්කමක් නෑ කියලා. ඒ වෙලාම බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේට පොඩි උදාන ගාථාව ප්‍රීතිවාක්‍යයක් උන්වහන්සේ වෙලාවේ උදාන කැන ස්වභාවිකුම මේ වෙලාවේ ගාථාවක් පිට වුණා එකටගෙන උදාන කියලා. ඉතින් අර මමුලින් කියපු ගාථාව උන්වහන්ස ප්‍රකාශ කරා ආරෝග්‍යා පරමාලාබා නිබ්භානම් පරමන්සුකං අට්ටංගිකෝච මක්ගානං කේමං අමත ගාමිනං කියලා. ආරෝග්‍යා පරමාලාබා මේ මානසික සුවය සහනය තමයි උතුම්ම නිරෝගීකම. තර හිතේ තින රාගදේශ මහා නිර්ෂය කැන කෙලෙස් රෝග ඔය කෙලෙස් රෝග සංසිධනොත් තමයි අන්න එක ඒ නිර්මානසික නිරෝගි භාවය තමයි උතුම්ම ලාභය කිව්වා. නිබ්බානම් පරමන්සුකම් නිර්වාණය තමයි පරම සැපිය. අට්ටංගිකෝච මක්ගානන් කේමං අමතකාන්න මේ නිර්වාණයට කේම නිර්භය තැනට යන්නට තින එකම මාර්ගය තමයිමකක්ද ආර්ය අෂ්ටාංකික මාර්ගය කර බුදුරජාණන් වහන්සේ දේශනා කර. ඒ වෙලාව මේ මාගන්දිය කෙනවා මේ ආශ්චරයා ගෞතමයන් වහන්ස හරිම අත්භූතයි මේ ගෞතමයන් වහන්සේ හරිම හොඳ සුභාසති ඇත්තම මේ වෙලාවේ කිව්වී. ආරෝග්‍යා පරමාලාබා නිපානම් පරමන්සුක ඒක ඇල්ටික විතරයි. ඔය ඉට පස කිව්වා මේ මයාපිකෝ ඒතම් ගෝගෝතුම සුතම් පුබ්බකානං
පරිබ්බජකාන ආචාරී පරි මම මේ පරණ අපේ ආචාරි පරම්පරාගත අපේ ඇදුරන්ගමුත් මමත් අහලතින ඕක මොකක්ද ආරෝග්‍යා පරමාලාබ නිබ්බානම් පරමන්සුකන් ඒ නිසාකුවා හරි ගැලපෙනනේ අපේ ආගමයි වහන්සේ කියනකමයි අපේ ආගම තෝක තමයි කියන්නේ අපේ ආචාරවරුත් කීපගත්තම මේ ගෞතමයන් වහන්සේ මේ වෙලාවේ කිව්වේ කියලා මෙයාකු හරිම ආශ්චර්යයකන හරිම අද්භූතයිකු මොකද අපි කියන එකම කියනවයි කියලා එදට බුදුරජාණන් වහන්සන මොකක්ද මේ ඕගට්ටික මේ පරම්පර ආචාරයන් වහන්සේලා මේ ආරෝග්‍යා පරමාලාබ නිබ්බානම් පරමන්සුකන් කියලා දැකින මොකක්ද ඕගට්ටි ආචාරවරු කියන ආරෝග්‍යකම මොකක්ද ඕගට්ටිගේ ආචාරයවරු කියන නිබ්බානය කියලහවා බුදුරජාණන් වහන්සේ දැන්ත සමානයක වනේ එතර මොකක්ද ඕකට්ටික ආචාරයන් වහන්සේලා කියන මේ ආරෝග්‍ය කියන්නේ මොකක්ද නිබ්බාන කියලා කියන්නේ එතොට මේ මාගන්නේ කියනවා ගෞතමයන් වහන්සේ මෙයාම තමන්ගේ ඇඟ අත්පා හොඳට පිරිමැදමින් කිව්වා මේ ඉදම්බෝගෝතුමාරෝග්‍ය මේක තමයි නිරෝගිකම කිව්වා ඊළඟට මේක තමයි නිවීම කියල කිව්වා ඒතරී ගෝගෝත මමන්ද මේ දවසර ආරෝග්‍ය සුකි මම හොඳට නිරෝගී වෙන්න කිව්වා නැකිංචාබාධ මට කිසිම බාධාවක් කරදරය නෑකෙන් සමන් බොහොම නිවීමින් සැනසීමෙන් ඉන්නකමකද මට මේ දසර කිසිම ලෙඩක් දුකක් නැති කෙනෙක් කියලා කිව්ව මොකද දැම්මයාම ආවත් මේ ජංග විහාරයන ගමන්නේ ව්‍යයාමට ම ව්‍යයාම කරගෙන හොඳට මේ බොඩිය තියාගෙන ඉන්න කෙනෙක් ඉදේ නිසාකව මම බොහම නිරෝගී කෙනෙක් එනි තම හරි සැනසිල්ලෙන් ඉන්න කිව මට එම කිසිම දුකක් නෑ ඩෙඩ දුකක් නෑ කියලා එතර බුදුරජාණන් වහන්සේ කියනෝමයාට මේ කතාකිවට පස්සේ ලස්සන උපමාවක් කියනවා මාගන්දිය මේ උපතින්ම අන්ද මනුස්සයකින්න උපතින්ම අන්ද මේ උපතින් අන්ද මනුස්සය මෙයාට හැබැයි මේ ලෝක මේ කළු සුදු පේෙන්දි නෑ ඊළඟට නිල් කහ රතු පාටාති පාට පේනෙත් නෑ හද හිරු තාරකව ඕමුකුත් පේනෙත් නෑ ඒවගේම මේ ලස්සන තැන් අරුමවා පේනෙත් නෑ සම විසම දේවල් පේනෙත් නෑ එතුර යාට මුකුත් ඒව පේන්නේ නෑමක දුපතින්ම අන්දයි මේ එතවට මෙයාට හැබැයිති මේ ඇස්තියන මිනිසුන්ගේ හන මේ ලෝක සුදු පාට වස්ත්‍රයත්න හොරිම ලස්සනය සුදු වස්ත්‍රය හරිම පිටි සුදුවක සුදු වස්ත්‍රය කියන්න කියල මේ සුදු වත්‍ර පිළිබඳව ලොකු වර්ණාවක් මිනිසුන්ගේ ඇහෙනවා මොක ඇස්තින මිනිසු සුදු වස්ත්‍රය ගැන කතා කරනවා මෙයට අත්තිතර මත් ඔය සුදු වස්ත්‍රයක් හොයාගන්න මෝනි ඇබැයි හොයන්න ඇන්නේ කවුද අන්ද මනුස නිල් රතු කාපන මුකුත් පේන්නේ නැති කෙනෙක් උපතිම අන්දයි ඉතින් ඊති පස්සේ මෙයාට මේ තාම පිරිසුදු මෙන්න මේ නිර්මල සුදු වත්‍රයක් හොයාගෙන යන කොටමකද කරන්නේ එත්තරා මනුස්සයෙක් ඉතාම දැලිකු දූවිලි ගෑවිච්චි පරණ හප්පඩ ඇඳුමත් දෙනවා දීලකින මෙන්න ඔයා හොයන සුදු වස්ත්‍රය කියලා අරයට දෙනවා ඉතින් ඊට පස්සමකද වෙන්න මෙයා හරි සතුටෙන් අර සුදු වත්‍රය කියල හිතාගෙන අර දූවිලි දැලිගේ විච් අපිට සුදු වත්‍රය පුරුවගෙන මිනිස්සු ළඟට ගිහිල්ලා ආඩම්බරෙන් කියන මේ බලන්නකො මගේ සුදු වත්‍රය මාර බැබලෙනවා නේද අප ගැන කොකා වගේ සුදු කියලා නේද මෙයා ඉතින් ගිහිල්ලා මිනිස්සු ඉදිරියේ මෙහෙම මේ බොහොම සතුට මේ වස්ත්‍රය ගැන කතා කරන තුර බුදුරයන් අහනවා මෙයා මේ ඇත්තටම මේ සුදු වස්ත්‍රය දැකලද මේ සතුරෙන් කතා කරන්න නැත්තන් අර කියපු කෙනා දුන්නු කෙනා පිළිබඳව සද්ධාවෙන්ද කියන්න කියලයක එයා කියපදේ යකවන සුදුවත්‍රය කළ ඒ පිළිගැනීම මතබද නැත්තම් හරියටම මේ සුදුවත්‍රය දැකලද මේ කියන්නේ කියලා එතරකෝ එයා ඉතින් අන්දයින යට දෙහෙම දකින්න විදිහ නැහැ අරයාගේ මේ වචනය හාගෙන තමයි දැම් මේ සුදුවත්‍රයක් කියලා මේ කිලිටි අපි මිත්‍ර වත්‍රයක් ඇඳගෙන මම සුදුවත්‍රයක් ඇඳගෙන ඉන්න කියල හැමතරම කී යන හැම මේක සුදුවත්‍රයගේ මේ අපිට සුදුවත්‍රයක් කළ යාට පෙන්නේ නෑ ඇත්තෙන මිනිසු මනුෂ්‍යයා කීපදේ මේ අහගෙන තමයි මේ පිරිසුදුයි පිරිසුදුයි කිය යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේවකෝ මාගන්ධය මාගන්ධ ඔබ කියන කතන්තරය ඔන්නෝ වගේ එකක් කිව්වා ඔබගේ ඔය ආචාරය ගුරුවරු කිව්වා අන්ද ආචාකු එයට හරි අන්දයි ඇස් නෑ කිව්වා අජානන්ත ආරෝගම ආරෝග්‍ය කියන මොකක්ද කියල දන්න ඒවගේ මේ නිබ්භානය කියන මොකක්ද කියල පේනෙ නැහැ එහෙම පේෙන් නැතුව කියනවා
ආරෝග්‍ය පරමාලාභ නිබ්බාන පරමංසුකං ආරෝග්‍ය තමයි උතුම්ම නිලාභ නිර්වාණතම උතුම්ම සැපේ බුදුරජාණන් වහන්සේ කියන පුබ්බකේ හේසා මාගන්ධි අරහන්තේ සම්මා සම්බුද්ධේ ගාථා භාෂා මේක මේ පරණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු ගාථාවක් මේ ඒ ගාථාවෙන් කැලලක් කරන් තමයි දැන් මේ කියන්නේ එන ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමංසුකං අට්ඨංගිකෝච මග්ගානං කේමං අමත ගාමිනං මේක පරණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු ගාථාවක් උන්වහන්සේ හැබැයි දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ කියනවා මාගන්ධි මේක ඒතරේ අනුකුබ්බේන පොදුජන ගතා මේක දැන් පුහුදු විහාරයක් බවට පත් වෙලා ආර්යයන් වහන්සේලා ශ්‍රේෂ්ඨ අර්ථයකට කියපු එක දැන් මේ මිනිස්සු මෙන්න මේ කායිකව තියෙන මේ පොඩි නිරෝගීකමකට කියනවා ආරෝග්‍ය පරමාලාභා කියලා කියනවා දැන් මේක පොතජනගත වෙලා කියන පුදුන්ගේ භාෂාවක් වෙලා නමුත් බුදුරජාණන් වහන්සේලා කියලා තියෙන වෙනම අර්ථයකට අන භාග්‍යවතුන් වහන්සේලා වෙනම අර්ථයකට කියපු මේ බණපද දැන් මොකද කරගෙන දෙන්නේ පුදුම් කරගෙන ඒට ඕනි ඕනි විදිහට දැන් අර්ථ දාගෙන කියනවා කිව්වා බුදුරජාණන් මේක හැබැයි ඕකට්ටියගේ ආචාර්යවරුන්ට ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද අතීතයේ පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ වචන ඒකන්න තමන්ගේ ආගමකට දාගෙන ඉන්න ආරෝග්‍ය පරමාලාභ නිබ්බාන කියලා උගන්වනවා. ඒතර ඒට ආරෝග්‍ය කියන්නේ මොකද්ද? කය නිරෝගීව පවත්වාගෙන ඒක තමයි නිවන. සැනසීම හැටියට පෙන්නනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මේක දැන් මේ පොතජනගත වෙලා තියෙන්නේ අයං කෝපන මාගන්ධි කායෝ මාගන්ධි මේ කය කියන්නේ රෝග භූතෝ මේක නිකන් රෝගයක් වගේ එකක් මේක ගණුවක් මේක හුලක් වගේ මේක මහා පීඩාකාරී දෙයක් මේක මහා ආබාධ ගොඩක් ඉතින් ඔබ මෙන්න මේ රෝගයක් වැනි ගණුවක් තුවාලයක් වැනි කයක් අතගගා කියනවා ඉදම්බෝ ගෝතම ආරෝග්‍යං ගෞතමයන් වහන්සේ මේක හරි නිරෝගී කියා කියන මේ කියන්නේ මොකද වනයේකට රෝගයකට කොයි වෙලේ පැරිලා ආයේ මේ වෙයිද දන්නේ නැහැ කිව්වා ඉතින් මේක තමයි නිවන කියලා කියනවා තංහිතේ මාගන්ධ අරියං චක්කුණාති ඔබට ආර්ය සක් නැහැ ඒ නිසා තමයි ඔබ මේ වගේ මේ ආර්ය ඇහක් නැතිද ඔබට හැබැයි මේ නිරෝගීකම කියන එක තේරෙන්නේ නැහැ නිබ්බානය කියන එක ඔබට පේන්නේ නැහැ ඔබට එහෙම දකින්න තරම් තාම ඇස් දෙකක් ලැබෙච්ච නැති කෙනෙක් කියලා මාගන්ධියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා හැබැයි මේක කිව්වන් පස්සේ මාගන්ධියට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු පැහැදීමක් කළා ඒවම් පසන්නෝ ගෝතමස්ස පහෝති භවං ගෝතමෝ ධම්මද යතාං ආරෝග්‍යං ඥානේ නිබ්බානනේ ගෞතමයන් වහන්සේ කෙරේ මම ගොඩාක් පැහැදුනානේ මටත් ඔය නිරෝගීකම කියලා දෙන්නකෝ මටත් ඔය නිවන කියන්නේ මොකක්ද කියලා දෙන්න කිව්වා මොකද යාට තේරුණා මේ ලෙඩ වෙන කයක් වරගෙන තමයි මේ නිරෝගී කිය ඉන්නේ ඉතින් ඒ නිසා කිව්වා මේ අනේ මං කොහොම පැහැදුණා මට මේ කොහොමද මේ ආරෝග්‍ය කියන එක දැනගන්නේ නිරෝගීකම කියන එක දැනගන්නේ එතකොට බලන්න දැන් මේ අතීත භාග්‍යතුන් වහන්සේලාගේ ධර්ම කාලානුරූපව මොකද වෙන්නේ ඒව පොතජන භාවයට පත් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ වචනේම කියන අනුකුබ්බේන පොතජන කතා නිකාන් දන්නේවත් නැතු මොකද වෙන්නේ මේ වෙන දැන් අපි හැම වෙලෙම කියන ආරෝග්‍ය පරමාලාභ කියනකොට අපිට සිහියට එන්නේ මොකද්ද ඔව් කය නිරෝගී නම් අනුතුන් ලාභය කියලා හිතෙනවා නේද පරමලාභයක් නෙවෙයි ඒක ලාභයක් තමයි නිරෝගීකම මේක පරමලාභය වෙන්නේ නැහැ පරමලාභය කියන්නේ කායික නිරෝගීකම නෙවෙයි මොකද්ද මනසේ නිරෝගීකම. ඒතර මනසේ තමයි දරුණු රෝග තියෙන්නේ. මොකද කයේ තියෙන රෝගේ එහෙම දරුණුව නෙවෙයි. ඒකයි කයේ තියෙන රෝගයෙන් අපි නිරේරය යනවද? තිරිසන් ලෝකේරය යනවද? പ്രേත ලෝකේරය යනවද? ඒක ඊළඟ ජීවිතේ විඳවන වෙනවද? නැහැ. දරුණු පිළිකාවක් විඳව ඉඳලා අපි මැරෙනවා. මරණයට පස්සේ ගිහිල්ලා දැන් ඊළඟ ජීවිතේ පිළිකාව විඳවනවද? එහෙම විඳවන්නේ නැහැ. ඒතර ඒක ඒ ලෙඩේ කියන්නේ අපිට මහා හානියක් කරන එකක් නෙවෙයි. එතකොට අපි මහා නිරෝගීව ඉඳලා මරනවා කියමු. මහා නිරෝගීකම සුගතියට යන්න හේතුවක් වෙනවද? නැහැ. එහෙනම් ඒක මහා පරමලාභයක් නේ. ලාභයක් තමයි. ඒක හැබැයි පරමාලාභ කියන්න බෑ. ආරෝග්‍ය පරමාලාභ කිව්වොත් වෙන්න ඕනේ ඒක මොකද්ද? උතුම්ම ප්‍රබල පරමලාභය තමයි මානසික නිරෝගීකම. එතකොට ලොකුම ලෙඩ තියෙන කොහෙද? කයේ නෙවෙයි හිතේ. හිතේ තමයි ඊටා දැවැන්ත රෝග හටගන්නේ. රාගය, දේශය, මෝහය, මාන්නය, ඊර්ෂ්‍යාව, අහංකාරකම්, කපටිකම් මේවා තමයි ලොකු ලෙඩ. කියන දේ ආන්න නැති හිතුවක්කාරකම් යන්තා කෙලෙස් ඇත්ත. ඕවා තමයි මහා දැවැන්ත රෝග හැදුනට පස්සේ මෙලොවත් විඳවන්න වෙනවා පරලොවත් විඳවන්න තියෙන ඒ රෝග තියෙනකම් කාටවත් මේ ලෝකේ සැපයක් සැනසෙල්ලක් සතුටක් කීයටවත් ලබන්න
බෑ. ඒ නිසා ඉතාම දැවන්ත භයානක ලෙඩේ තමයි මානසික ලෙඩ. හැබැයි අපිට නෙවෙයි ඒව නෙවෙයි ලෙඩ මොනවද? කයේ හැදෙන ලෙඩ. ඒතර බලන්න අපිටත් මේ ගාථා පොතෙන් වෙලා නැතිනම් අපිටත් ආරෝග්‍ය පරමා කියලා කොහේ හරි ගහලා තිබුත් අපිට පේන්නේ කායික නිරෝගීකම නේද? එතකොට නමුත් ඇත්තට මේකේ සැබෑ අර්ථය වෙන්න ඕනේ මොකද්ද? ආරෝග්‍ය පරමා ලාභා කියන්නේ මානසික නිරෝගී තමයි මේ ලෝකේ උතුම්ම සැප. එහෙනම් අන්න එතකොට තමයි අපි හිතන්නේ මේ මානසිකයන් මහා දැවැන්ත ලෙඩ රෝග වලට හැදෙන එක. බුදුරජාණන් වහන්සේ කියනවා ඔයගලට මානනේ කායිකවත් ලෙඩ හැදෙනවා මානසිකවත් හැදෙනවා. හැබැයි ඔය බුදුරජාණන් වහන්සේ කියනවා ඔය කායික ලෙඩ කියන්නේ හැමදාම තියෙනවා නෙවෙයි. සමහර අය ඉතින් කියනවා මට අප්පෝ දෙයියන්ගේ පිටෙන් අවුරුද්දෙන් දෙකකින් කිසිම ලෙඩක් දුකක් නෑ. හැබැයි එහෙම කය ගැන ප්‍රතිඥා කරාට බුදුරජාණන් වහන්සේ කියන මොහොතක්වත් මානසික නිරෝගී කියලා කියන්න බෑ රහතන් වහන්සේලා හැර. එතකොට මේ ලෝකේ සැබෑ නිරෝගී පුජ්‍යල කවුද? රහතන් වහන්සේ. ආන්නේ නිසා තමයි වහන්සේලාට කිසිම දුකක් නෑ. උන්න පරම ලාභී ලැබියේ කවුද? රහතන් වහන්සේලා. මොකද සියලු ලෙඩ සියලු කෙලෙස් නැතිවීමත් එක්ක අන්න උන්වහන්සේලා නිරෝගී. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් මොකද්ද? ඖෂධයක් ඇටියට පෙන්නන්නේ නේද? ධම්මෝසද සමන්නත්ති ඒතම් පිබත බික්කවෝ ධර්මයේ තමාන තවත් ඖෂධයක් නැහැ. ඒ නිසා මේක බොන්න. ඒ නිසා ඇයි මේ ලෝකයාම භාග්‍යතුන් වහන්සේ ඇයි බෙහෙත් දෙන්න වෙලා තියෙන්නේ? රෝගියෝ නිසා. ඒක රෝග වෙලා තියෙන්නේ කොහෙන්ද? මනසින්. ඒකයි. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා ලෝකයාව සුවපත් කරන්න යන්නේ කයෙන් නෙවෙයි මොකෙන්ද? මනසින්. ඒක කායික නිරෝගකමට උන්වහන්සේ උපදෙස් දෙනවා මේවා කරනවා ඒක හොඳයි කියලා කියන එක අවශ්‍යයි කියනවා. ඒක ප්‍රධාන අංගයක් හැටියට දේශනා කරනවා. ඒක පවත්වන්න ඕනේ. හැබැයි ඒක 100% තිබුණත් හැබැයි මනස ලෙඩ නම් මිනිසුන්ට සතුටින් ඉන්න බෑ. මොකද නිරෝගී මිනිසු කී දෙනෙක් කඩන්න ඉන්නවද? නේද? මිනිසු කී දෙනෙක් ආධ්‍යාත්මිකව ගිනිගෙන තැවි පිච්චි කී දෙනෙක් ඉන්නවද? හැබැයි කාය ගත්තොත් මෙලෝ ලෙඩ නෑ. ඒක නමුත් ඒකයි නිරෝගී වුණාට හැඩක් නෑ හිත දුර්වල නම්. එතකොට මොකද වෙන්නේ? හිත කෙලෙස් ලෙඩ ගොඩාක් නම් එයා ජීවිතය අප්‍රමාණ විඳවනවා. එච්චර සමහරවිට කයෙන් විඳවන්නේ නෑ. කයෙන් එච්චර හැදෙන එක 10ක් වෙන්නේ නෑ. මානසික එහෙම නෙවෙයි. එක දවසක් නෙවෙයි දෙකක් නෙවෙයි මාසයක් නෙවෙයි උපතේ ඉඳලා සමහරට දැන තේරෙන්නේ ඉඳලා කෙලෙස් ලෙඩ නිසා අපි පිච්චි දෙවි ඉන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මානසික ලෙඩ තමයි හරිම දරුණු. ඒ නිසා මානසික ලෙඩ වලින් තොරව මනස නිරෝග කරගත්තොත් තමයි උතුම්ම ලාභය තියෙන්නේ. නමුත් බලන්න ඒවා අපි නොදැනුවත් පතජන බවට පත් වෙනවා. ඒකයි. ඉතින් මේ බණ පදේ විතර නෙවෙයි ගොඩාක් බණ පද නේද අපි පොඩ්ඩක් බණ ගින්නක් කෙනකොට කියනවා මොකද්ද? සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා කියන. එතකොට අපි ඉතින් බඩගින්න නේද? ඒකත් එක්ක කියන. නමුත් ඇත්තට මේවා අර්ථ අපි ආනන්දනුවත් වේ නිකන් දෛනික ජීවිතේට ඒ වගේ දේවල් අපි පාවිච්චි කරන ඒ වගේ ගොඩාක් බණපද සමන්ලාට අපි අර අපේ ලෞකික ජීවිත සම්පාදනයට අපි ඒව පාවිච්චි කරගෙන යනවා. ආධ්‍යාත්මිකයේ දියුණු කරන්න දේශනා කරපු මානසික නිරෝගීකමත් දියුණු කරන්න ආධ්‍යාත්මික සුවසහනී සඳහා දේශනා කරු බණ පද සමහර වෙලාවට අපි ඒවා අපේ ලෞකිකත්වයට හදාගෙන පාවිච්චි කරනවා. ඉතින් මේකත් බුදුරජාණන් වහන්සේ කියන මේක මේ අතීතයේ පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා තමයි ඔය කට්ටිය දැන් මේ ඔය කට්ටියගේ භාෂාවට අරන් තියෙන්නේ කියලා. ඒ නිසා ඔක මේකේ ආරෝග්‍ය කියන එක හරියට දන්නේ නැතුව නිර්වාණය කියන එක හරියට දන්නේ නැතුව තමයි මේ කයේ පොට්ට නිරෝගකමක් දැක්කම මහා මේකක් ඇටියට. හැබැයි මේ කය මොකක් වගේද? ගණුවක් තුවාලයක් වනයක් අතක මාර සැපයි කියන වගේ තමයි. වනයක් තියාගෙන උලකින් එනගෙන අනේ මං හරිය සැපෙන් ඉන්නවා වගේ කියන්නේ. නමුත් උලේ යන මිනිහට කිසි සැපයක් නෑ. ඉතින් ඒ වගේ තමයි මේ කයක් පරිහරණය කරමින් මේක මහා දෙයක් ඇටියට ගැනීම ඒ වගේ කියලා. මොකද මේක කොයි වෙලේ ලෙඩ වේද මේ තත්ත්වයටපත් දන්නේ නෑ. ඊළඟට මාගන්ධිය බුදුරජාණන් වහන්සේට කියන අනේ නිසා මට ඔය ආරෝග්‍ය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඊළඟට නිබ්බාණය කියන්නේ මොකක්ද කියලා දැක ගන්න. අනේ මට පොඩ්ඩක් බණ ටිකක් ආවාදයක් අනුශාසනාවක් කරන්න. හැබැයි මේම කිව්වට බුදුරජාණන් වහන්සේ පේනවා මෙයාගේ හිත තාම ස්ථාපිත නෑ. ඒ නිසා තවත් මේකේ වටිනාකම පෙන්වන්න බුදුරජාණන් වහන්සේ උනන්දු වැඩි කරන්න කියනවා. මාගන්ධිය අර ඉස්සල්ලා කිව්වනේ මේ ජාති මන්ද මිනිස්සෙක්. මෙන්න මේ ජාතියෙන් අන්ධ මිනිස්සයාට හැබැයි මුකුත් පේන්නේ නෑනේ නේද? නිල් රතු කාමුව පේන්නේ නෑ, ලෝකේ සමිස පේන්නේ, ඉරහඳ පේන්නේ නෑ. ඉතින් මෙයාගේ ඥාති මිත්‍රයෝ මේ අන්ධ මිනිස්සයාව කරන්නේ මොකද?
ඇර යනවා වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් කරනවා. ඉතින් වෛද්‍යවරයා බෙහෙත් කරනවා බෙහෙත් කරාට මේ ඇස්ව වෙන්නම නෑ ඒක ආතී මන්දයිනි. ඒ නිසා කොච්චර බෙහෙත් කරත් අන්තිමට වෛද්‍යවරයාට මොකද වෙන්නේ? යා වේදන දුකටපත් වෙනවා විතරයි කිව්වා. ඒව මේ වාගන්ද ඒ වගේ තමයි මම ඔබට දහම් දේශනා කරනවා මේක තමයි ආරෝග්‍ය මේක තමයි නිබ්බාන කියලා. හැබැයි ඉතින් ඔබට ඒක පේන්නේ නෑ. එතකොට මම නිකන් වේදනට පත් වෙනවා වැඩක් තමයි මේ වෙන්නේ. ඔබට මේ ආරෝග්‍ය කියන්නේ මේකයි නිබ්බාන කියන්නේ මේකයි කියලා මම ඔයාලට උගන්වන්න ගියොත් මොකද ඔයා මේ වෙලාවේ බැලුවාම මොකද අන්ධ කෙනෙක් වගේ. ඉතින් මම කොච්චර පෙන්නුවත් එහෙම හරියන්නේ නෑ කිව්වා. මොකද අන්ධ අයට අර බේත් කරලා වේදනට පත් වෙනවා වගේ වැඩක් වෙයි කිව්වා. මාත් මේක ඔයාට කරන්න ගියොත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට අයමත්ක අනේ මනෙම බාම මම ගොඩාක් ඔබවහන්සේට පැහැදුන අනේම ගෞතමයන් වහන්සේ නිසා මට මේ ආරෝග්‍ය කියන්න මොකක්ද කියල දැනගන්න හරියට මේ නිරෝගකම කියන්න මොකක්ද ඊළඟට මේ නිභානය කියන මොකක්ද කියලමට දකිින්ද අනේ මට බණටිකක් කියන්න කියලා ආය ආරාධනා කර. එතට ආය භාගතුන් වහන්සේ අරුපමා මාර්ගන කිව්වා මා ගන්ධයට ජාතින් අන්ද මනුෂ්‍යකට මේ ලෝකී රහන්ද තාරකා මේ පාටරුව මුකුත් පේනෙ නෑ. ඉතින් ඒ මනුස්්‍යයාටර ඇහෙනවමගත්ද මේ සුදුවස්ත්‍රයක් කියල ලෝක තින සුදුවස්ත්‍රය කැන හරි ලස්සන ඉතින් ඊට පස්සේ මෙයා සුදුවස්ත්‍රයක් නොකට මොකද කරන්නේ අර යම්කිසි මනුස්සේ මොකද කරන්නේ ඉතාම දැඩිදූ විලිතයට පරණ වත්‍රයක් දීලා යාවරාවටන මෙන්න සුදුවස්ත්‍රයක් කියලා යට දෙනවා. ඊට පස මෙයා මොකද කරන්නේ මේ සුදුවස්ත්‍රය හොඳට ඇඳගෙන ඉතින් හැමෝ ඉදිරියම කියන මොකද මට හොඳ සුදු වස්ත්‍රයක් කරලා බලන්නකෝ කියලා කියනවා. හැබැයි ඉතින් එයා පිළිබඳව අනුකම්පා කරන ඥාති මිත්‍රයෝ මොකද කරන්නේ මෙයා වැරයි යන වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මෙයාට බෙහෙත් දීලා මෙයාගේ ඇස් දෙක පහදනවා. ඇස් පෑදිච්ච ගමන් මොකද කරන්න කියලා ඇහුවා. බලන්න මොකක්ද තියද? සුදු වස්ත්‍රය තියා. බලනකොට මොකද වෙන්නේ? එයාටම හරි කලකිරීමක් හරි දුකක් ඇතිවෙනවා. අර මනුස්සයා ගැන හරි කේන්ති ඇත මූ මරන්න වටින මාව වෙච්චරකල් රැවැට්ටුවාය කියලා. ඉතින් ඒ නිසා මේ මනුස්්‍යාව තියන්ට වටින් නැමු මරන්ඩෝනි මාව මෙච්චරකල් රැවැට්ටුවා කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගන්ධි මමත් ඒ වගේ ඔබට මේක තමයි ආරෝග්‍ය මේක තමයි නිබ්බාන කියල ඔයාට දැන් කියල දුන්නාම ඔයාටත් මේ ආරෝග්‍ය මේකයි නිබ්බානය මේකයි කියල ඔයාටත් දකිනකොට ඔයාටත් මේ ඇස් පෑදෙන ප්‍රඥාව නැමැති ඇහැ පෑදෙනකොටම ඔයාටත් මේ පංචුපාදානස්කන්දය පිළිබඳව තියෙන තන්නා වාසාමකද වෙන්නේ නැති වෙලා යනවා කිව්වා. අපිට ඒ මාස දීගරත්තන් මත බෝ අහම් ඉමිනා චිත්තේන නිකතෝ වංචිතෝ පලුද්දු වනේ මම බොහෝ කාල මේ සිති මාව රැවැට්ටුවා කියලා. මේ හිති මාවරට මේ සැපයි කියල මේ අල්ලගෙන තියෙනමකක්ද මේ පංචුපාදානස්කන්දය අල්ලගෙන අනේ මම මේ කාලේ නිසා හිත විසි මාවර වැට්ටුවා කියලා හරි කලකිරීමක් ඇතිවෙනවා කිව්වා. මොක පිළිබඳ රූපවේදනා මම මේ අල්ලගෙන ඇවිල තියෙන රූපයක්මයි මං බැදිල තියෙන මේ රූපයකටමයි වේදනාවකටමයි සංඥාවකට සංකාරයකට තමයි බැද මේ බැදිචි නිසා මටමක දුන්නේ භාවයක් හැතුනා භාවය නිසා මම ඉපදුන ඉපද නිසා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්යන්ට පත් වනා ඒව මේ තසේ දුක්කා සනී මේ විදිර මට මේ දුකාට ගත්තා කිලෝ යට ඇස් පෑදනකටම පේනවා කිව්වා. ඉළඟට මෙයා කියනවා මේ ඒවම් පසන්න භෝගෝතම පහෝති එනිසා මේකව පස දැන් තාත් පෑදීම වැඩිනක් වනේ මට ධර්මය දේශනා කරන පෝමරි මම මේ ආසනයෙන්ම දැම්මම ඇස්සරගෙන නැගටින්න මට බනටිකක් කිව ඉස්සල්ලකිව මට දැන් ආරෝග්‍ය මොකක්දක දැන්යට තේරුණා මානසික නිරෝගකම කියන්නේ මොකක්ද කියනක නිවානය කියන මොකක්ද කියල තේරන දැන්කිවා අනේ මම මේ අස් පහදකන කෝමරි මේක නැගරින්නම් බන්ටිකක් කිව්වා කියන්ට කිව්වා. එතර පුදුරයන්න කිව්වා ඒනං ඔබ තේනීතුවන් මාගන්ද සත්පුරුසේ බජය සොබ සත්පුරුෂයෙන් ඇසුරු කරන්න කිවෝයාට ඔය ඇස් අන්දභාවයෙන් ගොඩ එන්ඩනම්. ඒ වගේම යචෝචකවල් මාකන්තය සත්පුරේ බජිස්සති ඔබ යම්හකින් සත්පුරු සැසුර භජනය කරොත් තතෝතුව මාකන්තය සද්ධම්ම සොස්සති ඔයාටකත් වෙන්නේ සද්ධර්මය අහන්න ලැබෙනවා.
යතෝතුව මාගන්දය සද්ධම්මන් සොස්සති ඔබට සද්ධර්මය අහන්න ලැබනොත් යතෝතුව මාගන්දී දම්මානු ධර්ම පටිපජ්ජය තොට ඔබමකද වෙන්නේ ධම්මානු ධර්මයට අනුකූලෝ කටයුතු කරන කෙනෙක් වෙනවක්වා තතෝතුවම් මාගන්දිය එතොට මාගන්ද ඔබටම සාමාන්‍යය වනස්සති සාමන්දගේ තොට ඔබටම අවබෝධ කරගන්න දැකගන්න ලැබෙනවා මේ ජීවිතය කියන්න හරිට රෝගයක් වගේ කණුවත්වාලයක් වගේ කියල ඔබටම දැනගන්න ලැබෙනවා මෙන්න මේ ගණුවතුවාලය වැනි මේක ඉතිරි නැතුව මේ තන්නාව මේකට තියෙන මේ පාදානස්කන්දයට නැති කරගත්තුත්මක දෙන්නු තන්නාව නැතුනොත් නිරුද්ධ වුණොත් තස්සම උපාදාන එතට උපාදාන නිරුද්ධන උපාදාන නිරුද්ධනොත් භවය නිරුද්ධන භවය නිරුද්ධන ජාජයා මන්න සෝක පරිදි දුක්තුන් දුම්න්න නිරුද්ධන ඒව මේක තස්ස කියලත් නිරෝධෝති යන්න සම්පූර්ණ ඔයා මේකින් නිදහස් වෙන්න පුළන් කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර තුර බාන්ඩ මාගන්දිර මොකද මේ කියන සෝතාපත්ති අංග තමයි දේශනා කරන්නේ සත්පුරුෂ සංසේවනි සද්ධර්මස්වනි ආන යෝනිස මනස්කාර සහ ධම්මානු ධම්ම පටිපදාව එතොට ඒවසේ තමයි ගිහිල මෙන්න මේ ජීවිතය කැනමකක්ද කියලා අවබෝධ කරගන්න මේ මානසික නිරෝක්කම කැන මේ සම්පූර්ණම කෙලෙසුන්ගෙන් තමන්ගේ හිත නිදහස් කර ගැනීම එතොට මේ තන්නාවාසාාව තොට තන්නාවාසාාව තියනෙ කොයිද පංචුපාදානස්කන්තය පිළිබඳ රූපය පිළිබඳව තන්නාව තියෙන වේදනා සංඥ ඒවයිතට ආදීනු බලන්න ඕනි ආදීන බලන්නකි නොකෝ දඩුව ගඩුවක් වසෙන් තුවාලයක් වසෙන් නේ දබිය පවගේ සූත්‍ර දේශනාවලදී සුතවා සූත්‍රයෙන් පෙන්වි පංචුපාදානස්කන්ධ අනිත්‍ය වසෙන් බලන්න දුක් වසයෙන් රෝගයක් ගඩුවත් තුවාලයක් අනුන් සතු දෙයක් කැරෙන බිඳන දෙයක් ඇට ඒක අපි බලන්න නමකක්ද වෙන්නේ අපිට නැවත නැවත සත්පුරුස ඇසුරතුර මේක ආදීනෝම ඇහෙන්ඩුන ආදීනෝ සලකන්න සරකන්නතම අන්න මේ පංචුපාදානස්කන්ධය අතා ස්වභාවය අන්න පේ නෙතුර තමයි අපිට මේක අනාවබෝධ කරගන්න ලැබෙන් ඉති මේකත් ඒක ඉස්සල්ල සත්‍ය ආරශ්ා කරන්න ඕනි නේ ඊට පසතමයි සත්‍ය අවබෝධයට කල්යන් මිත්‍රඇසරට ආයායි ඇති ද මාගන්දිර තේරුණ මේක මෙහෙමයි කිරේකතුර සත්‍ය ආරශ්ා කර ගැනීම විතරයි සද්ධාවක් ඇති වුණ පැහැදුනා චන්දයක් ඇතුන මේක මම කෝමරි අස්සන්ද මං අන්ද නිසා මට මේක දැන් තාම පේන්නේ නෑ එයට වන්න අන්ද භාවෙන් මම කෝමරි ගොඩ එන්ඩෝනි එතොට කිවා හිනම අන්දයකින් ගොඩ එන්නනම් අන්න සත්තුට සැතුරට යන්න සද්ධා ජාත උපසංකමත ඒටික තම දේශනා කරන්න තිෙන්න එතොට අට සත්‍යය අවබෝධයට අවශ්‍යදී එතොට ඒදික දියුණු කරන තමයි සත්‍ය අවබෝධ කරන සත්‍යයට අන්දවසක පැමිණින් එතොට තමයි එයාට මේ සම්පූර්ණම ආයයි ජරාමරණ සෝක පරිදේව සකස නැත පංචුපාදානස්කන්තය සකස්කරම තන්නාව අවිද්‍යාද මේ කෙලෙස් සියල්ලම නැති එතොරතමන්න ඒ කෙලෙස් සිතින් අයිමුණාමන්න මානසික නිරෝගී පුද්ගලයෙක් වෙන්න හැකියාව ලැබෙන්. එති මේ විදිර භාගතුන් වහන්සේ දේශනා කරාට පස මාගන්දිය බුදුරජාණන් වහන්සේට කියනවා අභික්කන්තම් බෝ ගෝතම අපි හරි මේ හරි බුදුමයිකිවා සේයතා බෝ ගෝතම නිකුජිතංවාක මේක නිකං හරියට වහලා තිබුණු දෙයක් ඇරිය වගේ කිව වහල තිබුණු දෙයක් ඇරිය වහල තිබෙන් ඇත්ත පෙන්න්න නැරියොත්මක දෙන්නේ අන්න ඇස පේනවා ඒ වගේම පටිච්චන්නම් වාවිවරයේ වහල තිබුණ භාජනයකින් වහල තිබ දෙයක් ඇරිය වගේ නැතන් දෙකින් කවර කරලා තිබ දෙයක් ඕපන් කරාවය වගේ ඒවගේම කරුවල තින තැන්ට පහන පත්තු කරාම් කරුවල මුකුත් පේන්නේ ආලෝක ලැබිටිකන් ඇත්ත ඔක්කොම පේන තියන දේවල ඔක්කුම් පේනවා ආනේ වගේ මේ බව ගෞතමයන් වහන්සේ නොඒ කාකාරයට ධර්මය දේශනා කරා ඒ නිසා මම භාග මේ ගෞතමයන් වහන්සේ සරණයනෝ ධර්මය සරණයනෝ සංඝය සරණ අද ඉංගල මම ඒ වගේම මම කැමැති ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වෙන්න උපසම්පදාව ලබාගන්න කියලා කිව්වා. එතොට බුදුරජාණන් වහන්සේ දේශනා කරාමාගන්දිය මේ පිළිබඳ අපේ තින පොඩි වත් පිළියොත්තික තින මේ එක පාටම වෙනත් ආගමිකයි අපිහෙම පැවිදි කරන්නේ නෑ අපි එනිසාය සඳහා මේ ධර්ම මිනේ කෙනෙක් උපසම්පදා ලබන්න නම් පැවිදි ලබන්න නම් මේක තින චත්තාරු මාසි පරිවාස්කාලයක් තියෙනවා ඔයා ඒ පරිවාශය හිටියොත් බිස්සුන් වහන්සලා පැහැදුනොත්තමයි ඔයා මේ ශාසනයට ඇතුල් කරගන්නක මේ අපේ පිළිවෙතක්කිවා වෙන එක පාටමින වෙනත් ආගමිකය ආපුගම මහන් කරන්නේ නෑක අපේ තින පොරිවරිවාස කාලය අපි බලනවා කෙනා මේකට හරියටම මේ වෙනවාද නිසා ඒ පිරිවෙස ඒ පරිවාස කාලය හිටියම් බිස්සුන්ට හිත පැහැදුණු තේ අතම මේ වැඩේ කරන්න ඔබ පැවිදි කරන්නේ නිසාම එක පාටෙන් පැවිදි කරන්න බෑගුම්කද අපේ එක පිළිවෙතක් කියලා එතවට මෙයා කියනවා
සචේ බන්තේ දැන් ඉස්සල්ල කිව්ව ගෞතමයන් වහන්සේ දැන් කියන්නේ කොහොමද? අන්න සචේ බන්ති භාග්‍යතුන් වහන්සේ බලන්න භාෂාවත් දැන් වෙනස් වෙලා පුජ්‍යලයාගේ ඉමස්මින් ධම්ම ආකංකති පබ්බජ්ජං පැවිද්ද බලාපොරොත්තු වෙනවා නම් මේ සතර මාසය පරිවාස කරන්න කරලා කරනවා නම් මම භාග්‍යතුන් වහන්සේ මාස 4 අනුව අවුරුදු 4ක් ඉන්නම් කිව්වා මේ ශාසනයේ පැවිදි වෙන්න. මාස 4 අනුව මම අවුරුදු 4ක් උනත් ඉන්නම් කිව්වා. බලන්න දැන් ඡන්ද චිත්ත විරිය විමර්ශන වෙట్లా තියෙන හැටි නේද? දැන් කෙනෙක්ගේ හිත බොහොම දුර්වල නම් අනේ මට මාස 4ක් ඉන්න බෑ මට ඉක්මනට මහාන වෙන්න ඕන. දැන් මෙයා කිව්වේ මාස 4 අනුව අවුරුදු 4ක් තියාගත්තත් කමක් නැහැ. මොකද මෙච්චර වටිනා දෙයක් දෙන්න නේද? මාස 4 අනුව අවුරුදු 4න් දුන්නත් මට කිසි ගැටලුවක් නැහැ කිව්වා. විශ්වන් වහන්සේලා අවුරුදු 4ක් තියාගෙන හරි මගේ මා කෙරේ පැහැදුනාට පස්සේ මම උපසම්පදා කරන්න පැවිදි කරන්න කියලා. ඉතින් ඊට පස්සේ ඊළඟට එතන හැබැයි කියනවා ඒ වංචිත පුජ්‍යල වීම හැබැයි ඉතින් මෙහෙම නීතියක් තිබ්බට පුජ්‍යලයන් අනුව අපි ඒව වෙනස් කරන අවස්ථාත් තියෙනවා කියලා කිව්වා. ඊතර පුත්‍රයන් වහන්සේ හැබැයි මෙයා මොකද වෙන්නේ අවුරුදු 4ක් ඉන්නේ මෙයාගේ හිතේ එන ස්ථාපබල නිසා මොකද කරන්නේ ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට පැවිදි උපසම්පදාව ලබා දෙනවා. ඉතින් පැවිදි උපසම්පදාව ලබාගෙන මේ මාගන්ධි ස්වාමීන් වහන්සේ ආතාපි පහිතත්වෝ විහරන්ති තාමත්ම දැඩි කෙලෙස් තවන වීර්යයෙන් යුතුව යම් කරුණක් සඳහා ගිහිගේ අතහැරලා කුල පුත්‍රයන් අගාරස්ම අනගාරියම් පබ්බජන්ති ගිහිගේ අතහැරලා පැවිද්දටලා තදනුත්තරම් බ්‍රහ්මචර්යම් පර ඒ ශාසන බ්‍රහ්මචර්යාවේ කෙරවර වෙන දිත්තේව ධම්මේ මේ ජීවිතේම සයං අභිඥා සච්චිකත්වෝ උපසම්පද මේ ජීවිතේම නම් අර පරම නිබ්බානේ ආන සාක්ෂාත් කරගත කෙනෙක් බවට පත් වුණා. එම නිසාම කීනා ජාති ජාතිය ශේකර උසිතම් බ්‍රහ්මචර්යයන් ශාසන බ්‍රහ්මචර්යාව නිම කරා කතං කරණීයන් ආපර ආය අරිහත්ත්වේ නිර්වාණය සඳහා මට කිසිම දෙයක් කරන්න නැහැ කියලා අනාපෝතක අඤ්ඤතරෝචපනායත් මමාගන්ධි වරහත්තං මාගන්ධිය ඒ ස්වාමීන් වහන්සේත් එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා කිව්වා. ඉතින් එතකොට මේ දේශනාව තුලින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ නිබ්බාන ඒ වගේ ආරෝග්‍ය කියන එක පැහැදිලි කරා. ඒ වගේ මේ පංචකාමී තියෙන ආදීනව තුන්වහන්සේ පංචකාමයේ පරිහරණය කරන්න තමයි ඒක යථා ස්වභාවය අවබෝධ කරලා ලෝකයට මේකෙන් නිදහස් වෙන්න කියලා දේශනා කරේ. ඒකයි කාමී ආදීනව ගොඩක් අයින් කළා. ඒ කාමයෙන් නිදහස් වෙලා තමයි පරණ සැපේ තියෙන ඥානයක් ලැබුණාට ඒකයි කියන්නේ විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීතකම් පටමඥානේ. ඒ නිසා මේ පංචකාමයේ ලැබෙන ආස්වාදයට වැඩීමේ ජානයක පවාලොකු සැපිය සැනසිල්ලක් තියෙන බෞද්ධරයන් වහන්සේ දේශනා කළ තින තිනිසා උන්වහන්සේ කාමයන්ගේ ආදීනුව මනාකොට දැකලතින් කාමය පරිහරණය කරපු කෙනෙක් හැටිටතම අත්දැකීමෙන්ම කියන්න මොකද දැන් කාමය පරිහරණය කරන්න එයාට කියන ඔය මුගුත් අත්වින්ද්‍රනය ඔය කියන්නක නමුත් උන්වහන්සේම නෙවේ සාමාන්‍ය මනුෂ්‍යයකට වැඩිය ඉහලින්ම කම්සැප පරිහරණය කරපු කෙනෙක් ඉන්ද්‍රිය හොඳටම පිනෝපු කෙනෙක් සමාස 4 සමානලාට තූර්යවාදනත් එක්ක ජීවත් වෙලා තියෙන්නේ කනට මං හිතන්නේ නිින්ද යනකම් සංගීතයෙන් තොර වෙලා නැහැ. ඒ තරම්ම සංගීතය පරිහරණය කරපු නැටුම් ගේම් අරව මෙවුවා ඒකත් හිත ඇද ගන්න විදිහට පිරිමිත් නෙවෙයි කාන්තාවන් තමයි ඒක ඔක්කොම කරලා තියෙන්නේ. ඒ තරම්ම ඉන්ද්‍රියම් පිනවලා තියෙන්නේ. එහෙම පිනවපු උන්වහන්සේ මේකේ යථා ස්වභාවය දැකලා තමයි මේකෙන් ප්‍රහාණය කරන්න මේකෙන් අයින් ඉන්නත් මෙතන ශාක්‍යයන්ට කිව්වේ. ඉතින් ඒක උන්වහන්සේට පේන්නේ අර ගිනි අඟුරු කබලක් තියාගෙන මනුස්සයෙක් මේ කුෂ්ඨ රෝගය සනීප කරගන්න මේක කවදාකවත් මේ සුව වෙන එකක් නෙවෙයි. ඒ නිසා මේ තව පංචකාමයට තියෙන ආශාව වැඩි වෙන මිසක් නැති නිසා තමයි ඉන්ද්‍රියන් සංවර කරගෙන මේ උන්වහන්සේ මේ කාමයෙන් අපි අයින් කරලා සම්පූර්ණ මේ නිර්වාණය කියන එක අවබෝධ කරගන්න. නැත්නම් කාම පරිහරණය තුළ තව ආයතනයන් තුළ ආය භවයේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් තමයි හටගන්න උපාදාන ස්කන්ධයත් තමයි අපිට සකස් වෙන්නේ. ඒක නිදහස් වෙන උන්වහන්සේ අපිට මේ ධර්මයේ දේශනා කළා තියෙන. ඉතින් අද දිනේදී ඊටාම සන්තෝෂයට පත් වෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ තාමත්ම පිරිසුදුව දේශනා කරපු ධර්මයේ කාලයට අනුරූප අපි යම් ප්‍රමාණයක් කතා කරා. ඉතින් ඒ තුලින් අපි අද දිනේදී චිත්තසංතාන තුල අප්‍රමාණ පුණ්‍ය සත්‍යයක් අත්පත් වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම කියන්නේ සම්පූර්ණම භාවනාමය කුසලයක් හැටියට දේශනා කරලා තියෙනවා. ඒ වගේ මේ සදා ඊට පවත්තා සලසා දීම
ධර්මදානමය පින්කමක් වෙන ධර්මය දේශනා කිරීම අමු